ආයිබෝම් පුතේ අපි දැන් මුල්‍ය කළමනාකරණයනේ අපිට තියරි පන්ති වල කරන්න ඉතුරු වෙලා තියෙන්නේ නේ. එතකොට අලෙවිකරණය ටියුබ් එකේ වැඩ ටික අපි ගිය මාසෙ ඉවර කරා. ගිය මාසෙ නෙමෙයි මේ මාසෙ ගිය සතියේ ඉවර කරා. ඒකට අදාළව අපි දීලා තියෙනවා සෙල්ෆ් ස්ටඩි ටියුබ් එකක්. ඒකේ වැඩක් තියෙනවා. අර ඒක එකපාරට පටන් ගන්න නැතුව අපි ඉස්සර වෙලම මේ අලුත් පාඩම පටන් අරගෙන ටිකක් කරලා අන්තිමට වගේ ඒක ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා දාමු. දැන් මේ මුල්‍ය කළමනාකරණයේ ටියුබ් එකක් පුතේ ඕගොල්ලන්ට රිවිෂන් එකේ අපි කරා. ඒ කියන්නේ සිලබස් එක මේ වෙද්දී ඕගොල්ලන්ගේ සම්පූර්ණයෙන් ඉවර වෙලා තියෙන්නේ පන්ති දෙකෙන්. දැන් උනාට අර රිවිෂන් දෙන්න නැති ළමයි ඉන්නවා. අනික තියරියේ ඉතින් පාඩම් ටික පිළිවෙලට කරන්න එපා. පාඩම් සියල්ල. ඒතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ මුල්‍ය කළමනාකරණයයි ලබන මාසේ මානව සම්පත් කළමනාකරණය කරාම වැඩ ටික ඉවරයි. ලබන මාසේ නෙමෙයි. ඔක්තෝබර් මාසේ. හරි. එතකොට වැඩ ටික ඔක්කොම ඉවරයි. ඔක්තෝබර් මාසෙදී මම කියන්නේ කොහොමද වැඩ ටික ඉවර කරනවා කියලා ඕගොල්ලන්. නොවැම්බර් විභාගයේ තිබ්බා හෝ නැතා හෝ ඔක්තෝබර් වලින් පස්සේ ඕගොල්ලන්ගේ පන්ති ඉවරයි. BS පන්ති ඉවරයි. එතකොට තියරියේ වැඩ ටිකක් ඉවරයි. රිවිෂන් එකෙත් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ පාඩම් දෙකයි. පේපර් 10 නුත් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. වැඩ ටික ගන්නට ගියා. එතකන් ඉතින් ඊට පස්සේ ඔක්තෝබර් වලින් පස්සේ විභාගේ තියෙනකන් විභාගේ බැරි වෙලා හරි තව කාල ගියොත් අපි ඔය සෙමිනාර් විදිහට මොනවා හරි ඔය මුල් පාඩම් නැවත ආවරණය කිරීමක් පේපර් සාකච්ඡා කරන ඒවා MCQ ප්‍රශ්න තියෙනවා අපිට ලබන මාස ටික ඕවා කරමු. දැන් අපි මුල්‍ය කළමනාකරණය කියන එකට යමුකෝ. එතකොට පුතේ මුල්‍ය කළමනාකරණය කියන එකේදී අපි දැන් තේරුම් ගත්තා මේ 13 වසරේ පාඩම් සෙට් එක. 13 වසරේ පාඩම් සෙට් එකම යන්නේ අර ප්‍රධාන ව්‍යාපාර ශ්‍රිත ටික තමයි පාඩම් විදියට ආවේ. දැන් මෙහෙයුම් කළමනාකරණය කියලා ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු ටික කොහොමද කළමනාකරණයක් ඇතුව වෙන්නේ කියලා කතා කරා. ඊළඟට අලෙවිකරණය කියලා දැන් අපි ඉවර කරපු පාඩමේ අපි කතා කරේ මේ ව්‍යාපාරයක ප්‍රධාන ශ්‍රිතයක් තමයි අලෙවිකරණ කටයුතු. එතකොට මොකක්ද අලෙවිකරණය කියන්නේ කොහොමද ඒකේ වැඩ ටික වෙන්නේ ඔය ටික. අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය. මේකෙදි පුතේ කතා කරන්නේ දැන් ව්‍යාපාරවල තියෙන අංශ අතර තවත් ප්‍රධාන අංශයක් තමයි ඔන්න ඔය මූල්‍ය කියන අංශය. දැන් අපි ඉගෙනගෙන තියෙනවානේ මහා පරිමාණ ව්‍යාපාරවල ප්‍රධාන කාර්යයන් ටික වෙන වෙනම අංශ වලට වෙන් කරලා බෙදලා තියෙන්නේ කියන්නේ. ඒ එක අංශ වලට වෙනම මැනේජර්ලා පත් කරලා ඒ එක අංශ වල වැඩ ටික වෙන වෙනම යන්නේ. එතකොට දැන් ඔන්න අපි අද කතා කරන්න හදන්නේ මේ මූල්‍ය අංශය කියන එක ඇතුලේ මොකද වෙන්නේ කියන එක. මූල්‍ය අංශයක් තුල මොකද වෙන්නේ? මූල්‍ය කළමනාකරුවාට මොනවද කරන්න තියෙන්නේ? මොකද අපි දන්නවා මේ හැම අංශයකටම වෙනම මැනේජර් කෙනෙක් ඉන්නවා. මැනේජර් කෙනෙක්ව පත් කරලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාවේ ඔන්න අපි හිතා ගන්න ඕනි අපි තමයි මූල්‍ය කළමනාකරුවෝ දැන්. ඒ කියන්නේ අපිට බාර දීලා තියෙනවා මහා පරිමාණ ව්‍යාපාරයක මූල්‍ය කියන අංශය. එතකොට දැන් මොකක්ද අපි කරන්නේ? දැන් කලින් පාඩමේ අපි කතා කරේ අලෙවිකරණය කියන එකේදී මොකක්ද කරන්න කියන්නේ? අලෙවි කළමනාකරුවෝ හැටියට කරන්න ඕනි දේවල්. දැන් අපි මූල්‍ය කළමනාකරුවෝනේ. මේ වෙලාවේ ළමයි අපිට බාර දෙන්නේ අර ව්‍යාපාරයේ සමස්ත අරමුදල් සම්බන්ධ කටයුතු ටික. අරමුදල් කියන්නේ තනිකරම සල්ලි පැත්ත තමයි දැන් අපිට බාර දීලා තියෙන්නේ. ඒ ටික තමයි දැන් අපි කරන්න තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපේ වගකීම තමයි ව්‍යාපාරයට ඕනි කරන මුදල්. නැත්නම් අපි කියමුකෝ අරමුදල් කියලා. මෙන්න මේ අරමුදල් යෝග්‍ය මාර්ග වලින් හොයාගන්න ඕනේ. කියන්නේ ව්‍යාපාරයට ඕනේ අරමුදල් ටික හොයාගන්න වෙන්නේ අපිට. ඒ හොයාගන්න අරමුදල් ටික යම් තැන්වල ආයෝජනය කරන්න වෙන්නේත් අපිට. يعني සල්ලි පාවිච්චි අපිටනේ දැන් බාර දීලා තියෙන්නේ. අපේ අංශයට තමයි ඒක පැවරිලා තියෙන්නේ. ඒත් මේකෙදි අපේ වගකීම තමයි පුළුවන් තරම් අරමුදල් සපය ගන්නකොට ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සපය ගන්නකොට අපි කියනවා යෝග්‍ය මාර්ග වලින් සපය ගන්න. යෝග්‍ය මාර්ග වලින් තමයි සපය ගන්න කියන්නේ. හරි. මේ මොකද්ද පුතේ යෝග්‍ය මාර්ග කියන එකෙන් අදහස් කරන්නේ? අපිට කියනවානේ අරමුදල් සපය ගන්නකොට යෝග්‍ය මාර්ග වලින් සපය ගන්න කියලා. ඒතර මම අහන්නේ මේ යෝග්‍ය මාර්ග කියලා අදහස් කරන්නේ මොනවා කියන එකද? මොන මාර්ග කියන්නේ? යෝග්‍ය මාර්ග කියන්නේ පුතේ පිරිවැය අඩු මාර්ග. ඒ කියන්නේ අරමුදල් සම්පාදනයක් කරනකොට
ඒ සඳහා දරන්නට වෙන පිරිවැය බලලා අඩුම පිරිවැයකින් සම්පාදනය කරගන්න පුළුවන් විදියට තමයි අරමුදල් හොයාගන්න ඕනේ. ව්‍යාපාරයේ ප්‍රාග්ධනය අරමුදල් හොයාගන්න ඕනි කියලා මහා ලොකු වියදම් දරන්න වෙන විදියට අරමුදල් හොයාගෙන හරියන්නේ නැහැ. එතකොට මොනවද ඔය කියන යෝග්‍ය මාර්ගය? එහෙම කියන්න බෑ. මෙන්න මේව තමයි යෝග්‍ය මාර්ගය කියලා කලින් කියන්න පුළුවන් නම් එහෙනම් මුල්‍ය කළමනාකරුවෙක් කියලා කෙනෙක් ඕනේ නැහැ නේ ව්‍යාපාරයකට. මේක තමයි මුල්‍ය කළමනාකරුවෝපත් කරලා තියෙන්නේ. ව්‍යාපාරයකට අරමුදල් සපය ගන්න මාර්ග ගණනාවක් තියෙනවා. ඒ ගණනාව අතරින් ඒ වෙලාවේ හැටියට ව්‍යාපාරයේ ස්වභාවයේ හැටියට දැනට තියෙන ප්‍රාර්ථන ව්‍යුහයේ හැටියට ආපහු ගෙවන්න තියෙන බැඳීමත් එක්ක මේ වගේ සාධක ගණනාවක් සලකලා බලලා මොන මාර්ගයේද යෝග්‍ය කියන එක ඒ අදාළ ව්‍යාපාරයේ මුල්‍ය කළමනාකරුව තමයි තීරණය කරන්නේ. අපිට කල්ලාතු කියන්න බෑ මෙන්න මේවා තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට අරමුදල් සපය ගන්නකොට තියෙන යෝග්‍ය මාර්ග කියලා. එහෙම කියන්න පුළුවන් වුණා නම් ඉතින් මුල්‍ය කළමනාකරුවෙක් කියලා කෙනෙක් ඕනේ නැහැ. එයාවපත් කරන්නේ ඒකට. මාර්ග ගොඩක් තියෙනවා. අපිට කියන්න බෑ මොන මාර්ගයේද මේ වෙලාවේ හැටියට යෝග්‍ය. අවශ්‍යතාවයේ හැටියට මොන මාර්ගයේද යෝග්‍ය. දැනට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයේ පවතින ප්‍රාර්ථන ව්‍යුහය අනුව මොන මාර්ගයේද මේ වෙලාවේ යෝග්‍ය. ඒක වෙලෙහා තීරණය කරගන්න ඕනේ. යෝග්‍ය මාර්ග වලින් පුළුවන් තරම් අරමුදල් සම්පාදනය කරගෙන ඒ සල්ලි ටික පුතේ ඵලදායී මාර්ගවල යොදවන්න ඕනේ. මොන මාර්ගවලද යොදවන්න කියන්නේ? ඵලදායී මාර්ගවල යොදවන්න. ඒ කියන්නේ පුළුවන් තරම් පිරිවැය අඩු මාර්ග වලින් සල්ලි ටික හොයාගෙන ප්‍රතිලාභ වැඩි මාර්ගවල ඒ සල්ලි ටික දාන්න. මේ යෝග්‍ය මාර්ග කියන්නේ පිරිවැය අඩු මාර්ග කියන අර්ථය. පිරිවැය අඩු මාර්ග කියන අර්ථය. ඵලදායී මාර්ග කියන්නේ ප්‍රතිලාභ වැඩි මාර්ග කියන අර්ථය. ප්‍රතිලාභ වැඩි මාර්ග. ඒ කියන්නේ මුල්‍ය කළමනාකරුවට තියෙන ප්‍රධාන වැඩේ තමයි යෝග්‍ය මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරගෙන ඒ ටික ඵලදායී මාර්ගවල ආයෝජනය කරන්න. පිරිවැය අඩු මාර්ග වලින් ව්‍යාපාරයට ඕනි කරන සල්ලි ටික හොයාගෙන ප්‍රතිලාභ වැඩි මාර්ගවල ඒ සල්ලි ටික දාන්න. ඔක තමයි මූල්‍ය කටයුතු කියලා කියන්නේ. දැන් ව්‍යාපාර කාර්යයන් ඉගෙන ගන්නකොටත් මූල්‍ය කටයුතු කියලා ඉගෙන ගන්නවනේ. ඔය සෙට් එකම. එතකොට එතෙන්දී අපි මේවා ඉගෙන ගන්නේ කාර්යයක් විදියට. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ප්‍රධාන කාර්යයක් තමයි මූල්‍ය කටයුතු කරන්නේ. ඉතින් ඒක ගොඩක් අය කරනවා. ඒක නිකන් කාර්යයක් විදිහට කරන්න නෙවෙයි අපි දැන් මේ උගන්වන්නේ. ඒ කරන කාර්ය මේ මූල්‍ය කටයුතු කියන එක කළමනාකරණයක් ඇතුව කරන්න. කළමනාකරණයේ තියරියනේ මේවට මේ ඔබ යන්නේ. නිෂ්පාදනය කියන වැඩේ නිකන් කරන්නේ නැතුව නිෂ්පාදන කළමනාකරණයක් ඇතුව වැඩ කරන්න. සේවකයන්ව නිකම්ම හසුරවන්නේ නැතුව මානව සම්පත් කළමනාකරණයක් ඇතුව සේවකයන්ව හසුරවන්න. මේකෙදි කියනවා මූල්‍ය කටයුතු කියන එක නිකන් ඔහේ ආවට ගියාට කරන්නේ නැතුව මූල්‍ය කළමනාකරණයක් ඇතුව වැඩේ කරන්න. කළමනාකරණයක් ඇතුව වැඩේ කරන්න. ඒකයි මේ කියන්නේ. හැදෙලිද? ඒකට කාර්යක්ෂමව හා සඵලදායීව වැඩේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක හරියටම කරනවා නම් අන්න ඒක තමයි මූල්‍ය කළමනාකරණය කියන්නේ. හොඳ සැලසුම් කරණයක් එක්ක හොඳ පාලනයක් එක්ක වැඩේ කරගෙන යන්නේ. ඒ කළමනාකරණ තියරි ඒවනේ. සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනයනේ. දැන් මෙතෙන්දි සල්ලිනේ හසුරවන්න තියෙන්නේ. සල්ලි හසුරවනකොට සංවිධානකරණයක් මෙහෙයවීමක් ඕනි වෙන්නේ නැහැ. හැබැයි හොඳ සැලසුම් කිරීම, හොඳට ප්ලෑන් කරලා සල්ලි පාවිච්චි කරන්න ඕනේ. හොඳ කන්ට්‍රෝල් එකක්, හොඳ පාලනයක් ඇතුව සල්ලි ගණදෙනු කරගෙන යන්න ඕනේ. ඒක නිසා අර නිකම් මූල්‍ය කටයුතු කරන්නේ නැතුව ඒ මූල්‍ය කටයුතු මනා කළමනාකරණයක් ඇතුව ඒ කියන්නේ හොඳ සැලසුම් කරණයක්, පාලනයක් සහිතව කරගෙන යන්න කියලා තමයි මේකෙන් කියන්නේ. හරිද? ගන්නකො ටියුට් එක මූල්‍ය කළමනාකරණය කියන ටියුට් එක ගන්න. ඔක අපි එව්වේ මේ මාසෙට අදාළව කරන්න නෙවෙලදී. අපිට රළවිකරණයේ පාඩම ටිකක් දිග හින්දායි වෙලාව තියෙන හින්දායි අපි එතකොට ඒක හින්සලේ කරන් ගියානේ බලන්න. ව්‍යාපාරයේ වැදගත් අංශයක් ලෙස මූල්‍ය අංශය හඳුනාගත හැකියි. ඊට හේතුව මූල්‍ය අංශය විසින් ව්‍යාපාරයේ සෑම අංශයක්ම එකට සම්බන්ධ කිරීමක් කරන බැවින්. මූල්‍ය අංශය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉතාම වැදගත් අංශයක් ලු. ඒකට හේතුව හැම අංශයක්ම මේකෙන් සම්බන්ධ කරලා දෙනවා. ඒ ඇයි එහෙම කියන්නේ? පහදන්නවා යාව. ඉතින් ළමයි හැම අංශයකටම වමනා කරන මුදල් හසුරුවන්නේ මේ අංශයෙන්.
දැන් අලෙවිකරණයේදී අපි එන දේවල් ටිකක් කතා කරේ. අර ගනුදෙනු කරුව සතුටු කරන්න ඕනි දේවල්. ඒවට ඕනි කරන සල්ලි. ඒව මූල්‍යාංශයෙන් හොයලා දෙන්න. එකම ව්‍යාපාරයක අංශ ටික නෙමෙයි තියෙන්නේ. එතකොට අලෙවිකරණ අංශයෙන් කියනවා මෙන්න මේ දේවල් ටික කරන්න ඕනි කියලා. එතකොට ඊට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන මූල්‍යාංශයෙන් ඕනි හොයලා දෙන්න. මානව සම්පත් කටයුතු ටික සේවකයන්ගේ වැඩ. ඒ සේවකයන්ට අදාළව කරන ගොඩාක් දේවල් කතා කරනවා රිවිෂන් එකේ කතා කරන්නේ. එතකොට පඩි ගෙවන ඒවා පුහුණුව සංවර්ධනය අභිප්‍රේරණය ඔක්කොම HR මැනේජර් කියනවා නම් මෙන්න මේ වැඩේ අපි සේවකයෝ වෙනුවෙන් කරන්න ඕනේ. අපි සේවකයන් වැඩ කරන තැන මේ විදිහට AC කරන්න ඕනේ. අපි සේවකයන්ගේ පඩි මේ විදිහට වැඩි කරන්න ඕනේ. එහෙම කියනකොට ඊට අවශ්‍ය කරන සල්ලි ඔක්කොම ටික මූල්‍යාංශයෙන් ඉපෑ ගන්න. නිෂ්පාදන කටයුතු කරන්න සල්ලි ඕනේ ඒවා අරගෙන ඉපෑ ගන්න. ඒක තමයි ඔක්කොම අංශ ටික සම්බන්ධ කරන අංශයක් තමයි මූල්‍යාංශය කියන්නේ. ඔය කියපු කිසි දෙයක් කරන්න බෑනේ සල්ලි නැත්තම්. සල්ලි ඉපේ. හරි. ආවම බලන්න. මූල්‍ය යන්න ශරීරයක රුධිර සංසරණය වෙනීම. අනිකුත් සියලුම අංශයන් කටයුතු අවදි කරමින් ඒවාට අවශ්‍ය ජවය සපයමින් කටයුතු කරන්නේ මූල්‍ය අංශයේ විසින්. මම මේගොල්ලෝ ඒකට නිකන් උපමාවක් දෙනවා. මේක හරියට මිනිස්සුන්ගේ අර රුධිර සංසරණය වගේ. රුධිර සංසරණ පද්ධතිය වගේ. ඒ කියන්නේ අපේ ඇඟේ අනික් කැලි ටික ඔක්කොටම අවශ්‍ය කරන ප්‍රාණය ජවය දෙන්නේ රුධිර සංසරණ පද්ධතිය. ලේගමනාගමනේ නැවතුනොත් එහෙම ඔය එක කැලලක්වත් වැඩ කරන්නේ අතපය ඇස්කම් අනම්මනම් සියලු දේවල්. ඇඟේ කැලි ඔක්කොම වැඩ කරන්නේ ඇඟේ රුධිර සංසරණය හරියට වෙන්නේ බෑ. ඒ කියන්නේ heart attack හදුනම මැරෙන්නේ. එහෙමනම් ඉතින් heart attack හදුනා හදවතට විතරනේ ඒකේ සනික් ටික කවුලක් නැති වෙන්නේ බෑ. අර මේ මෙතන මේ තියෙන අතේ මේ තියෙන නහරේ කපා ගත්තොත් එහෙම එතනින් ලේ ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. ඒ කියන්නේ ලේ නැතුව ඇඟේ එක කැලලක්වත් වැඩ කරන්න බෑ. ඉතින් අන්න ඒකනේ ව්‍යාපාරයක මූල්‍ය කියන්නේත් ඒ වගේ. ඔය කියන මුකුත්ම කරන්න බෑනේ සල්ලි නැත්තම්. අලෙවිකරණයවත් මානව සම්පත් කටයුතුවත් නිෂ්පාදන කටයුතුවත් මොනවා කරන්න සල්ලි එපේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ මේක හරියට මිනිස්සුන්ගේ ඇඟේ තියෙන රුධිර සංසරණ පද්ධතිය වගේලු ඔක්කොටම ඕනි කරන ජවය ශක්තිය ප්‍රාණය දෙන්නේ මොනවාද? එස්ටමෝල් වලින් කියන්න එපා. රුධිරය නේ දෙන්නේ. ඒ වගේ තමයි ව්‍යාපාරයේ මූල්‍යාංශ. හරි. එම නිසා මූල්‍යාංශයේ කළමනාකරණය කිරීම යනු සමස්ත ආයතනයම කළමනාකරණය කිරීමක් වෙනි. මූල්‍යාංශය හරියට කළමනාකරණය කරලා තියාගන්නවා කියන්නේ මුළු ආයතනයම කළමනාකරණය කරනවා වගේ තමයි. මොකද අනිත් දේවලුත් කරන්න බෑ මූල්‍යාංශයේ අවුලක් වුණොත්. හරි. මේක නිර්වචනය කරන්නේ කොහොමද කියලා අහන්න. අපි ලියාගමු නිර්වචනය. දැන් ගොඩක් වෙලාවට මතක තියෙන්න ඕනේ මේ රිවිෂන් එකේ වෙලාසනින් කරේ ඒකයි. මූල්‍ය කළමනාකරණය කියන නිර්වචනය කරන විදිය ලියන්න මේව. ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල්. ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් යෝග්‍ය මාර්ගවලින් සම්පාදනය කර ගැනීම හා යෝග්‍ය මාර්ගවලින් සම්පාදනය කර ගැනීම හා ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් යෝග්‍ය මාර්ගවලින් සම්පාදනය කර ගැනීම හා එම අරමුදල් ඵලදායී ලෙස ව්‍යාපාර කටයුතු වල ආයෝජනය කරමින් අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීමේ සියලු කළමනාකරණ කටයුතු. අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීමේ සියලු කළමනාකරණ කටයුතු. අයිතිකරුවන්ගේ ධනය
උපරිම කිරීමේ සියලු කළමනාකරණ කටයුතු. අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීමේ සියලු කළමනාකරණ කටයුතු. මුල්‍ය කළමනාකරණයේ ලෙස හැඳින්වේ. මුල්‍ය කළමනාකරණයේ ලෙස හැඳින්වේ. මුල්‍ය කළමනාකරණයේ ලෙස හැඳින්වේ. මුල්‍ය කළමනාකරණයේ ලෙස හැඳින්වේ. හරි. ඊළඟට අපෙන් අහනවා මේ මුල්‍ය කළමනාකරණයේ මූලික අරමුණ මොකක්ද කියලා. ඔන්න ඕක ගොඩක් වෙලාවට MCQ වල එහෙමත් එන්න පුළුවන්. දැන් පුතේ දැන් හැම ඔය කළමනාකරණයේ සෙට් එකේ පාඩම් වල හැම එකේම ඒ එක් අංශයට පැවරිච්ච ප්‍රධාන වගකීමක් තිබ්බනේ. මූලික අරමුණක් තිබ්බනේ ඒගොල්ලෝ ඉටු කරගන්න ඕනේ එක. දැන් නිෂ්පාදනාංශයේ තිබ්බ මූලිකම දේ මොකද්ද? නිෂ්පාදනාංශයේ පැවරිලා තිබ්බ මූලිකම දේ මොකද්ද කියන්නේ? මතක ළමෙක් ඉන්නවනම් කියන්න පොඩ්ඩක් නිකන් 21 ළමයි හින්දා නිකන් හිත හැදෙන්න කියන්නේ. නොවැම්බර් විභාගේ තියෙන ළමයි හැටියට මේ දවස්වල රෑ 1 2 වෙනකන් ඇහැරගෙන පාඩම් කරන සෙට් එකක් හැටියට. හරි. යුගයේ වැඩිම අවදානම් වලට අභියෝග වලට මුහුණ දීපු කණ්ඩායමක් හැටියට. කියන්නකෝ නිෂ්පාදනාංශයට පැවරිලා තිබ්බ මූලික දේ මොකද්ද? නිෂ්පාදන කළමනාකරණයේදී අපි මොකද්ද මූලික වශයෙන් මේ ව්‍යාපාරය වෙනුවෙන් කරලා පෙන්වන්න ඕනේ කියලා මම ඉගෙනුවේ මොකද්ද? මේ කියන්නේ ගුණාත්මක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. අන්නයි. ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරලා දෙන එක. මේකයි පාඩම් ටික හරියට කරලා මේ වෙද්දී පිළිවෙලකට වැඩ කරපු එකෙක් නම් මොන පාඩමේ කොතනින් ඇහුවත් ගානට පොඩ්ඩ වෙලාවක් යනකොට ගලපලා බලලා මතක් කරලා සුදුසු ගාලා දෙන්න පුළුවන්. එහෙම වැඩි ජාතික වස්තු ඉන්නවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නොවැම්බර් විභාගේ හරි. දැන් අනික හොඳ රිසල්ට් එකක් එහෙම ගන්න බැරි වුණොත් හරි වෙලා හරි. අනක් ඇහෙන්න ඉන්න හම්බෙන්නේ නැහැ ඉතින් ගෙවල් වලමනේ ඉන්න තියෙන්නේ ඔය බැලුම් ටික ඉන්න එක. එළියටවත් බහින්න නැහැ. එහෙමනම් මට කියන්න මානව සම්පත් අංශයට පැවරිලා තිබ්බ මූලිකම දේ මොකක්ද? ඔය වගේම මූලික අරමුණක් මානව සම්පත් කළමනාකරණයේදී කියලා දුන්නා. කියන්නකො මානව සම්පත් අංශයට පැවරිලා තිබ්බ මූලික රාජකාරිය මොකක්ද? යෝග්‍ය තෘප්තිමත් සේවකයන් පිළිපත් කර ගැනීම. හරි. යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. හරි මේ පාඩම් ටික අපි වෙන වෙනම එක කාලවලදී කරාට පුතේ සිලබස් එක එකට තමයි පේපර් එකේ එන්නේ. ඒ කියන්නේ වෙන වෙනම පාඩම් කටයුතු කරාට මුළු සිලබස් එකම ආවරණය වෙන විදිහේ පිළිවෙලක් ඔයා හදාගන්න ප්ලෑන් එකක්. අර පාඩමේ කියලා දුන්න ටික ඒ වෙලාවට මතකයි ඊළඟට වෙන පාඩමක් කරනකොට ඒ පාඩම් මතක නැහැ. එහෙම වෙන්න බෑ. මොකද පාඩම් ටික වෙන වෙනම කරාට ඔක්කොම එන්නේ එක පේපර් එකේ. එක වෙලාවේ ඒ වෙලේ ලියන්න ඕනේ. එහෙනම් රිවිෂන් එකේ කරපු එක මතක නම් කියන්නකො මුල්‍ය කළමනාකරුවට පැවරිලා තියෙන මූලික රාජකාරිය මොකක්ද? මේකෙදි මෙයා කරලා පෙන්නන්න ඕනේ මූලික දේ මොකක්ද? රිවිෂන් එකේ කරානේ. මොකද්ද මූලික අරමුණ? අර අනිත් එක දීපු ළමයි මේකට කියන්නේ. අයිතිකරුවන්ගේ ධනය පරිම. ඔව්. ඒක හැබැයි එහෙම නිකන් ඒ විදිහටම කෙටියෙන්ම කියලා දාලා හරියන්නේ නැහැ. මේ දෙකත් එක්ක දෙන්න ඕනි. යෝග්‍ය මාර්ග වලින් අරමුදල් ටික කොහොම හරි සම්පාදනය කරගෙන ඒ අරමුදල් ටික ඵලදායී ආයෝජන මාර්ගවලටම යොදලා ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි ධනෙ වචන ටික හරියට ගලපන්න. උපරිම කරලා දෙන එක තමයි මේ අංශයට පැවරිලා තියෙන්නේ. කියන්නේ මේ ව්‍යාපාරයට අරමුදල් සපයපු ආයෝජකයෝ ඉන්නවනේ අයිතිකරුවෝ කියන්නේ ඒගොල්ලෝනේ. කොටස් වෙන ගත්ත කට්ටිය. මොකද ව්‍යාපාරයට වේදම් කරන කට්ටිය කියන්නේ. ඒගොල්ලන්ගේ ධනය
ඒගොල්ලන්ගේ ධනය උපරිම කරලා පෙන්නන්න ඕන. හරි? හැබැයි නිකන් ඒගොල්ලන්ගේ ධනය උපරිම කිරීමක් නෙවෙයි අපි කියන්නේ. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි ධනය උපරිම කරලා දෙන්න. දැන් මෙහෙම මේ වචනේ තේරුම මේකනේ. දැන් නිකම්ම අපි කිව්වොත් එහෙම අයිතිකරුවන්ගේ ධනය උපරිම කරලා දෙන්න කියලා. ඒ කොහොම හරි අයිතිකරුවන්ගේ සල්ලි වැඩි කරන්න කියලා නෙමෙයි මෙතන කියන්නේ. දැන් මට හිතන්නකෝ මම ව්‍යාපාර කීපයකට ආයෝජනය කරලා තියෙනවා. හරි? මම 3-4ක කොටස් අරන් තියෙනවා, ෂෙයාර්ස් අරන් තියෙනවා. එතකොට දැන් ඕකෙන් එක ව්‍යාපාරයක මුල්‍ය කළමනාකරුවෙක් ගැන හිතන්නකෝ. එයා කරන්න ඕනේ මගේ සල්ලි වැඩි කරනවා කියන එක නෙවෙයි. දැන් ඒ ව්‍යාපාරය හා සම්බන්ධයෙන් එයා මගේ ධනය වැඩි කරලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මම මේ ව්‍යාපාරයට යොදපු මුදලේ හැටියට මට හොඳ ගාණක් එයා හම්බ කරලා දෙන්න ඕනේ. මම අර ආයෝජනය කරලා තියෙන වෙන වෙන ව්‍යාපාර වලින් පාඩු ලැබුණාට ඒ වෑ මුදල් අඩුණාට අර මුල්‍ය කළමනාකරුවට කරන්න දෙයක් නැහැ. අන්න ඒක මෙතන අයිතිකාරයෝ දුවහම ඔය සිල්ලර කඩේක අයිතිකාරයෙක් වගේ මවා ගන්න එපා. ව්‍යාපාර වල අයිතිකරුවෝ දුවහම දැන් පාඩම් ගණනාවක් කරලා තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය කම්පැනි වල සමාගම් වලනේ ඔය කතන්දර ටික ඔක්කොම යන්නේ. ඔය අංශ ගොඩක් එහෙම තියෙන්නේ. ඉතින් ඒවැ කොටස් හිමියෝනේ ඉන්නේ. ඒ කොටස් හිමියෝ තව ව්‍යාපාර වල කොටස් තියනවාද? ඒගොල්ලෝ කරන වෙන වෙන බිස්නස් මොනවද කියලා අපි දන්නේ නැහැ. දැන් මම ඔයාගේ ව්‍යාපාරේ ආයෝජනය කරලා තියෙනවා. ඔයා තමයි මුල්‍ය කළමනාකරුවා කියලා හිතන්නකෝ මේ ව්‍යාපාරේ. මම ඔයාගේ සමාගමේ ෂෙයාර්ස් අරන් තියෙනවා. ඒ වගේම මම පන්තිත් කරනවා. දැන් ඔයා මගේ ධනය වැඩි කරලා පෙන්නන්න ඕනි කියලා මෙතන කියන්නේ ඒ ඔයාගේ ව්‍යාපාරය හා සම්බන්ධයි. ඒකට මට හොඳ ලාභාංශයක් ඔයා අරන් දුන්නා නම් හරි. මගේ පන්ති කරලා මම පාඩු ලැබුවට මේවැ මට වියදම් වැඩි වුණාට මම වෙන වෙන එක දේවල් කරන්න කියලා තලියති කරගත්තට ඔයාට කරන්න දෙයක් නැහැ. පන්ති වල ඒ ටික ඒක මම එක මගේ වැඩ. අර මම ඔයාගේ සමාගමේ කොටස් අරන් තියෙනවා. ඔයා දැනගන්න ඕනේ මේ කොටස් වලට හොඳ ඉන්කම් එකක් හොඳ ලාභාංශයක් මට අරන් පෙන්නන්න. ආලියන්න මෙහෙම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි ධනය ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි ධනය උපරිම කිරීම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි ධනය උපරිම කිරීම මුල්‍ය කළමනාකරණයේ මූලික අරමුණයි. දැන් ඔය අයිතිකරුවන්ගේ ධනය උපරිම කරනවා කියන වැඩේදී ඔය වැඩේ දෙවිධයකට කරන්න පුළුවන්. මේ ව්‍යාපාර වර්ග දෙකක ඕක වෙන්නේ දෙවිධයකට. දැන් කොහොම හරි මුල්‍ය කල්පනාකරුවා කියන කෙනාට පැවරලා තියෙන රාජකාරී ඕකනේ. මොන විදිහක ව්‍යාපාරයක හරි කමන්නේ නැහැ. යා මුල්‍ය කල්පනාකරුවා නම් එයා කරලා පෙන්නන්න ඕනේ දේ තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම කරලා පෙන්නන එක තමයි යාට කරන්න තියෙන්නේ. හරිද? ඒක කරන විදිහ දෙවිධයක් තියෙනවා. කියන්නේ පුතේ ව්‍යාපාර වර්ග දෙකක ඕක වෙන්නේ දෙවිධයකට. දැන් හිතන්නකෝ සාමාන්‍ය ව්‍යාපාරයක සාමාන්‍ය කේවල ස්වාමී ව්‍යාපාරයක වගේ ඒ කියන්නේ කේවල ස්වාමී අන්න ඒ වගේ නිකන් ව්‍යාපාරයක ඕක වෙන විදිහයි සාමාන්‍ය කම්පැනි එක කියලා අපි කියන මිලකල සමාගම කියලා කියන්නේ. ලයිස්තුගත වෙච්ච සමාගම ඕක කරන විදිහයි වෙනස්. හරිද? දැන් සාමාන්‍ය ව්‍යාපාරයක තනි අයිතිකාරයෙක් වගේ ඉන්න ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. එතකොට ඒකේ ඉන්නවා කියලා හිතන්නකෝ මුල්‍ය කල්පනාකරුවෙක්. එතකොට ඒ මුල්‍ය කල්පනාකරුවත් කරන්න ඕනි ඔය අයිතිකරුවන්ගේ ධනය උපරිම කරලා දෙනවා කියන වැඩේ පැයක් කරන්න තියෙන්නේ ඒක නේ. දැන් මිලකල සමාගමක වගේ කියලා හිතන්න. ලොකු කම්පැනි එක. ඒ වගේ එකක ඉන්නවා කියලා හිතන්නකෝ මුල්‍ය කල්පනාකරුවෙක්.
එතකොට එයක් කරලා පෙන්නන්න ඕනි අයිතිකරුවන්ගේ ධනය උපරිම කරනවා කියන එක. දෙන්නම මුල්‍ය කළමනාකරුවනේ. දෙන්නම කරලා පෙන්නන්න ඕනේ එකම වැඩේ. හැබැයි දෙන්නා ඔය වැඩේ කරන්නේ පුතේ දෙවිදිහකට. දෙවිදිහ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍ය ව්‍යාපාරයක ඉන්න මුල්‍ය කළමනාකරුවා නම් කරලා පෙන්නන්න ඕනේ දේ තමයි ව්‍යාපාරයේ විකුණුම් වටිනාකම වැඩි කරලා පෙන්නන්න ඕනේ. විකුණුම් අගය වැඩි කරලා පෙන්නන්න ඕනේ. මොකද්ද කරලා පෙන්නන්න ඕනේ කියන්නේ? ව්‍යාපාරයේ විකුණුම් අගය වැඩි කරලා පෙන්නන්න ඕනෙලු. ඒ මොකක්ද මේ විකුණුම් අගය වැඩි කරනවා කියලා කියන්නේ? ව්‍යාපාරයේ විකුණුම් අගය වැඩි කරලා පෙන්නන්න ඕනේ කියලා කිව්වහම ළමයි හිතන්න එපා නිකන් අර විකුණුම් වල මම නිකන් ගැනුම් විකුණුම් කියලා එකක් තියෙන්නේ. එතන විකුණුම් කියලා තියෙන්නේ. අන්නේ විකුණුම් ටික වැඩි කරන එක නෙවෙයි මෙතන කියන්නේ. ඒක වැඩි කරලා පෙන්නන එක නෙවෙයි මෙතන කියන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී අදහස් කරන්නේ පුතේ දැන් මම කියවනේ මේක සාමාන්‍ය ව්‍යාපාරයක් කියලා. තනි පුද්ගල පෞල් ව්‍යාපාරයක් ඒ වගේ එකක් කියලා. එතකොට ඒ වගේ එකක මුල්‍ය කළමනාකරුවෙක් ඉන්නවා නම් එයා කොහොමද අයිතිකරුවන්ගේ ධනෙ උපරිම කරන්නේ කියලා තමයි දැන් මේ කියලා දෙන්නේ. එයා කරලා පෙන්නන්න ඕන දේ තමයිලු ව්‍යාපාරයේ විකුණුම් අගය වැඩි කරලා පෙන්නන්න ඕනේ. ව්‍යාපාරයේ විකුණුම් අගය වැඩි කරලා පෙන්නන්න ඕනේ. හරි. දැන් විකුණුම් අගය කියන්නේ මොකක්ද කියලා තමයි දැන් මම මේ කිව්වේ. අර විකුණුම් වල වටිනාකම නෙමෙයි. යම් කිසි වෙලාවක පුතේ ව්‍යාපාරයේ එහෙම් පිටින්ම විකුණනවා නම් දැන් gediya පිටින්ම විකුණනවා නම් දෙන්න පුළුවන් ගාණක් තියෙනවනේ. විකුණන්න පුළුවන් ගාණක් යම් කිසි ව්‍යාපාරයක් විකුණන්න පුළුවන් ගාණක්. ආන් ඒ ගාණ. එන්නම වැඩි කරලා පෙන්නන එක තමයි මුල්‍ය කළමනාකරුවා කරන්නේ. එතකොට තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම වෙන්නේ. gediya පිටින්ම විකුණනවා නම් දෙන්න පුළුවන් කීයටද? ඔයා හිතන්නකෝ යම් කිසි ව්‍යාපාරයක් විකුණනවා කියලා කිව්වහම ඒකේ ගාණ තීරණය වෙන්නේ කියන්නේ ගාණ එන්න වැඩි වෙන්න නම් ඒ ව්‍යාපාරයේ හොඳට ලාභ ලබන හොඳ මුල්‍ය තත්ත්වයක තියෙන ව්‍යාපාරයක් වෙන්න බෑ. එහෙම මෙහෙන් ණය වෙලා හිර වෙලා නන්නත්තර වෙච්ච ව්‍යාපාර මිනිස්සු එහෙම ලොකු ගණන් වලට ගන්න නැහැ. වැටිච්ච දැනටත් හොඳට ලාභ ලබනවා. ණය එහෙම ගානට කරගෙන ගිහින් තියෙන ඕනකට වඩා හිර වෙලා නැහැ, අපතියලා නැහැ, අනම්මනම් දේපොළ ගන්න එකාට එතකොට පටන් ගත්ත දා ඉඳලා හොඳට කරගෙන ගියයි. අන්න එහෙම ව්‍යාපාර තමයි මිනිස්සු එහෙම ලොකු ගණන් වලට ගන්න. එතකොට තමයි ව්‍යාපාරයේ විකුණද්දී වටිනකම ඉහළ යවන්න පුළුවන්. මෙච්චරයි ඊට අඩුව දෙන්නේ නැහැ මේ. අපේ මූල්‍ය අංශය තුල මේ වගේ හොඳ මූල්‍ය කල්පනාකරණයක් තියෙනවා. ඒ නිසා මේක ගන්න කෙනාට කිසිම අවුලක් නැහැ. ගත්ත දවසේ ඉඳලා හොඳට ලාභ ලබන්න පුළුවන්. ඒක දෙනවා නම් දෙන්නේ මේ ගන්නට කියලා කියන්න පුළුවන්. මේක තමයි තනි පුද්ගල ව්‍යාපාරයක වගේ මූල්‍ය කල්පනාකරුවෙක් ඉන්නවා නම් එයා කරලා පෙන්නන්න ඕනේ ඒකයි. කොහොම හරි ව්‍යාපාරයේ විකුණුම් අගය විකුණුම් වටිනාකම වැඩි කරලා පෙන්නන්න ඕනේ. ඒ විකුණුම් අගය කියන්නේ මොකක්ද කියලා තමයි දැන් මම ඔය කිව්වේ. කියන්නේ එහෙම් පිටින්ම විකුණනවා නම් දෙන්නේ කීයටද කියන එක. තමයි එකෙන් අදහස් කරන්නේ. හරිද? එතකොට දැන් ඉලකඩ සමාගමක වගේ ඉන්න මුල්‍ය කල්පනාකරුවෙක් නම් කරන්න ඕනේ මේකයි. එයාත් කරන්න ඕනේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම තමයි. එයා මෙහෙම කරන්න ඕනේ නැහැ. එයා කෙලින්ම මෙන්න මේ දේ කරා නම් හරි. කොටසක වෙළඳපොළ මිල වැඩි කරලා පෙන්නන්න ඕනේ. ඒ අදාළ සමාගමේ අදාළ කම්පැනියේ මාකට් ප්‍රයිස් එහෙම නැත්නම් මේ කොටසක වෙළඳපොළ මිල. කියන්නේ ෂෙයා මාකට් එකේ විකිණෙන ගාණ. ඒ අදාළ සමාගමේ කොටසක් පොළොක කොටස් වෙළඳපොලේ වැඩි ගාණට විකිණෙනවා නම්. ඒ කියන්නේ ඒ සමාගමේ මූල්‍ය කළමනාකරුවා නියමිත වැඩේ කරලා තියෙනවා. මොකද පුතේ ඔයා හිතන්න කොටස් වෙළඳපොලේ යම්කිසි සමාගමක කොටස් වැඩි ගාණට විකිණෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ සමාගම හොඳට ලාභ ලබන මට්ටමක තියෙනවා කියන එක. මොකද එහෙම මේ පාඩු ලබන කම්පැනි වල කොටස් එහෙම මිනිස්සු වැඩි ගාණට ගන්න නැහැ. කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් වල මිල තීරණය වෙන්නේ මිනිස්සුගේ ඉල්ලුම අනුවනේ. ඉතින් හොඳටම වැඩිපුරම මිනිස්සු ඉල්ලනවා නම් තමයි ඒ කොටස් වල මිල ඉහළ යන්නේ. ඉතින් එහෙම ඉල්ලන්නේ හොඳට ප්‍රොෆිට් තියෙන හොඳට ලාභ තියෙන සමාගම් වලින් ගන්නේ. දැන් මම කොටස් වෙළඳපොලේ ගිහිල්ලා ආයෝජනයක් කරනකොට මම බලන්නේ හොඳටම ලාභ ලබන සමාගමක කොටස් ටිකක් ගන්න. එතකොට
හොඳටම ලාභ ලබන සමාගම් වල කොටස් ටිකක් ගණන්. මිනිස්සු ඉල්ලන්න අර ඒ ගණන් වැඩි වෙනවා. ඉතින් අන්නේ දේ තමයි සමාගමක වගේ ඉන්න මුල්ලේ කලවනාරුවෙක් නම් කරලා පෙන්නන්නේ. කොහොම හරි තමන්ගේ සමාගමේ කොටස් වල වෙළඳපළ මිල වැඩි කරලා පෙන්නන්නේ. වෙළඳපළ මිල වැඩි කරනකොටදී ඒක ඉබේ වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් සමාගම හොඳට ලාභ ලබන මට්ටමකට ගේන්න ඕනේ. හොඳ මුල්‍ය කළමනාකරණයක් ඇතුව වැඩ කරලා ව්‍යාපාරය හිර වෙන්නේ නැතුව ණය වෙන්නේ නැතුව ලස්සනට කරගෙන යනවනම් ඉතින් එතකොට ඒ වගේ සමාගම් වල කොටස් මිනිස්සු වැඩිපුර ගන්නවා. හොඳට ඉල්ලනවා. පැහැදිලිද? මොනවා හරි ගැටලුවක් දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න ඔය සම්බන්ධයෙන්. මොකද මේ අන්තිම හරිය යන්නේ තියරි හරියට දාගත්තේ නැත්නම් බෑ. අපි මේ කතා කරේ මුල්‍ය කළමනාකරුවෙක්ගේ මූලික අරමුණ ගැන. අපි කො මූලිකම අරමුණ තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම කරලා දෙන එක. ඒ අදාළ ව්‍යාපාරේ ඒ ව්‍යාපාරය හා සම්බන්ධව අයිතිකරුවන්ගේ ධනය උපරිම කරලා දෙන එක. ඉතින් ඒක කරන විදි දෙකක් තමයි දැන් ඔය කියලා දුන්නේ. විදි දෙකක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක ඒ වැඩේ කරන විදිහයි සමාගමක වගේ මුල්‍ය කළමනාකරුවෙක් ඒ වැඩේ කරන විදිහයි නේ දැන් ඔය කිව්වේ. තේරුණාද? හරි. ඊළඟට ඒක තියෙනවනේ ලියුට් එකේ දාලා මම පැහැදිලි කරේ ඒක. මොනවාරි දැනගන්න දෙයක් තියෙනවද? තියෙනවද? හරිනේ. මිලකල සමාගමකට සාමාන්‍ය කොටස් වල මිල ඉහළ යාමෙන් පෙන්වුම් කරන්නේ අයිතිකරුවන්ගේ ධනෙ ඉහළ යාමයි. හේතුගාමී ව්‍යාපාරයක නම් එහි විකුණුම් වටිනාකම ඉහළ දැමීමයි. හරි. විකුණුම් ප්‍රමාණය වැඩි කරලා පෙන්වන්නේ. ඒක තමයි මූලික අරමුණ. මූලික අරමුණ වෙනමම මතක තියාගන්න. ඉරි ගහන්න එහෙම වෙන්න පුළුවන්, ලියන්න කියලා එන්නත් පුළුවන්, ඉස්තම් කරවන්න. ඊළඟට තමයි මුල්‍ය කල්පනාකරණයේ වෙනත් අරමුණුදී. දැන් බැරි වෙලා හරි මුල්‍ය කල්පනාකරණයේ අරමුණු හතරක් ලියන්න. අවුතතොට අරමුණු කිව්වහම හතරක් තියෙන්නේ ටිකක් වැඩිපුර දෙන්නේ. මූලික අරමුණ වන්නේ. එතකොට අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම ලිව්වයි. ඒතර වචනේ දාලා ලියන්න. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සම්බන්ධ ධනය උපරිම කිරීම. අරමුණු ලියන්න කියලා වගේ ආවොත් තව තියෙන්නේ ප්‍රමේදී. ලාභ උපරිම කරන එකත් ඒගොල්ලන්ගේ අරමුණ. මුල්‍ය කළමනාකරණයට පැවරිච්ච අරමුණ. කොටසක ඉපයුම උපරිම කරන එක. දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වයක් හදාගන්නේ. ද්‍රවශීලතාවය ප්‍රශස්ත මට්ටමක තියාගන්නේ. මොකක්ද පුතේ ද්‍රවශීලතාවය කියන්නේ ව්‍යාපාරයක? ඒක ප්‍රශස්ත මට්ටමක තියාගන්න එක මේගොල්ලන්ගේ අරමුණ. මට ඊට කලින් කියන්න මුල්‍ය කළමනාකරණයට අනුව. ඒ මුල්‍ය කළමනාකරණයේ පාඩම රිවිෂන් එකේ කරානේ. මේ පාඩමේදී අපි ද්‍රවශීලතාවය කියලා අදහස් කරන්නේ මොකක්ද? යම් කිසි ව්‍යාපාරයක ද්‍රවශීලතාවය ප්‍රශස්ත මට්ටමක තියාගන්න කියලා කියන්නේ මම අහන්නේ මොකද්ද මේ ද්‍රවශීලතාවය කියන එකෙන් අදහස් කරන්නේ? මතක කෙනෙක් කියන්න බලන්න උත්තරේ. යම් කිසි වත්කමක් පාඩු ලැබීමකින් තොරව මුදල් බවට පත් කරගන්න පුළුවන් හැකියාව ඉක්මනින් ඉමුදේ account වල ඒ account වල මේ පාඩමේදී ද්‍රවශීලතාවය කියන එක වෙන විදිහකටයි අර්ථකථනය කරන්නේ. ඔය කියන අර්ථයට මේ අර්ථය ගලපන්න පුළුවන්. හැබැයි BS වලින් අහුවාම දැන් මොකද ඔයගොල්ලෝ දන්නවා ගිණුම්කරණය කියන එකේදී ඕගොල්ලෝ ප්‍රසිද්ධ කරන්න හදන ගිණුම් වෙනයි. කළමනාකරුවන්ට තීරණ ගැනීමට හදන ගිණුම් වෙනයි. ඉතින් මෙතෙන්දී මුල්‍ය කළමනාකරුව කරන්නේ ගණකාධිකාරීවරයාගේ වැඩේ නෙමෙයි. ගණකාධිකාරීවරයා කියන්නේ වෙනම තනතුරක්, මුල්‍ය කළමනාකරුව කියන්නේ වෙනම කෙනෙක්. ගණකාධිකාරීවරයා ඉන්නේ මුල්‍ය කළමනාකරුවගේ යටතේ. මුල්‍ය කළමනාකරණයේදී අපි යම් කිසි ව්‍යාපාරයක ද්‍රවශීලතාවය හොඳ මට්ටමක තියාගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ විදිහට නෙවෙයි ඒක අර්ථකථනය කරන්නේ. කියන්න බලන්න වෙන කවුරු හරි එහෙමනම්. එදිනෙදා ගනුදෙනු මොකද්ද? හරි කියාගෙන ආපු එක හරි මොකද්ද? ව්‍යාපාරයට ගනුදෙනු පියවීමට ඇති හරි. ව්‍යාපාරයක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ව්‍යාපාරයට ඇති හැකියාව. ඒ කියන්නේ මේ එදිනෙදා වැඩ ටික කරගෙන යන්න ව්‍යාපාරයට ශක්තියක් තියෙනවා නම් ඒක තමයි හොඳ ද්‍රවශීලතාවයක් තියෙනවා කියන්නේ. දැන් සමහර ව්‍යාපාර වලට වෙන්නේ ළමයි ස්ථාවර වත්කම් ටික අත්පත් කර ගන්නවා. ගොඩනැගිලි ටික, වාහන ටික, ඒ ටික ගන්නවා. ඒ ෂේරම ටික හොඳට තියෙනවා. හැබැයි ව්‍යාපාරේ කරගෙන යද්දී එන ප්‍රශ්න. පඩි ගෙවා ගන්න විදිහක් නැහැ, ලයිට් බිල් හරියට ගෙවලා නැහැ. ගොඩනැගිලි කුලිය හරියට ගෙවලා නැහැ. හදිසියෙ කාගෙන් හරි ඕඩර් එකක් ආවම හදන්න බඩු නැහැ, දෙන්න බඩු නැහැ, අමුද්‍රව්‍ය නැහැ, මැෂින් හරියට සර්විස් කරලා නැහැ. එතන අවුල
මූලික ප්‍රාග්ධනය ටික දාලා ව්‍යාපාරයේ මූලික ස්ථාවරවත්කම් ටික අත්පත් කරගෙන තිබ්බට එදිනෙදා කරගෙන යාමේදී හොඳට සල්ලි එන්න එපා ඔය ටික ලස්සනට යන්න. කරගෙන යන්න ඕනි කරන සල්ලි කියලා කියන්නේ අපි කියන්නේ. දැන් සේවකයන්ට පඩි දීලා බෝනස් දීලා ඒ විදිහට පොඩ්ඩක් අභිප්‍රේරණය කරලා තිබ්බොන්නේ උන් හොඳට වැඩ කරන්නේ. මැෂින් ටික කරට වෙලාවල සර්විස් කරලා පරණේ වයින් කරලා අලුත් ඒවා දාලා ලස්සනට යන්න එපා වැඩේ ලස්සනට යන්න නම්. එතකොට හදිසි ඕඩර් එකක් එහෙම ආවම ටක් ගාලා අම්ද්‍රව්‍ය ටික ගත්තා හැදුවා දුන්නා. එහෙම තියෙන්නේ බෑ. ඉතින් අන්න ඊට අවශ්‍ය කරන අරමුදල් ටික හරියට ව්‍යාපාරය තුල තියෙනවා කියන එක තමයි ප්‍රශස්ත ද්‍රවශීලතාවයක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රමාණවත් තරමකට ජංගම වත්කම් ජංගම වගකීම් තියෙන ඕනි ව්‍යාපාරයක. තිබිය යුතු ප්‍රමාණය ඕනවට වඩා ජංගම වත්කම් වගකීම් දෙක තිබ්බොත් ද්‍රවශීලතාවය එතකොට වැඩි. ඕනි කරන තරමකටවත් ඒ දෙක නැති වෙනකොට ඒ කියන්නේ ද්‍රවශීලතාවය අඩුයි. හරි. දැන් account වල කියන්නේ වත්කමක් කලාපුණොම ඉක්මනින් මුදල් කරගන්න හැකියාවනේ. ඉතින් වත්කමක් ඉක්මනට මුදල් කරගන්න ඕනි. ඇයි? හදිස්සියකදීනේ. දැන් ද්‍රවශීලතාවය අනුව වත්කම කියනකොට අර මොකද්ද මේකේ ශේෂපත්‍රයේ මූල තත්ත්ව ප්‍රකාශයේ අතති මුදල් කියන තැනට එනකන්නේ අන්තිමට දාන්නේ. මේ ද්‍රවශීලතාවයේ පිළිවෙලටනේ දාන්නේ. ඉතින් අතති මුදල් එහෙම ද්‍රවශීලතාවයේ උපරිම තියෙනවනේ කියන්නේ. ඒකනේ පල්ලෙහාම ද්‍රවශීලතාවය 100%. يعني හදිසියක් පිච්ච ගමන් ඉක්මනටම දෙන්න තියෙනවා කියන්නේ. එහෙනම් අර්ථකථන දෙකේ පරස්පරතාවයක් නැහැ. ඒ වුණාට මූල්‍ය කළමනාකරුවෝ ඕවා නිර්වචනය කරන්නේ තීරණ ගැනීම පැත්තේ. ඒ හින්දා ඒ විදිහට කියන්න ඕනේ. ද්‍රවශීලතාවය හරියට තියාගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ එදිනෙදා ගණදනු කරගෙන යාමට අවශ්‍ය කරන අරමුදල් ටික ප්‍රශස්ත මට්ටමක තියෙනවා කියන්නේ. ඒ ටික ඕනවට වඩා තිබ්බොත් ඒ කියන්නේ ද්‍රවශීලතාවය වැඩි. දැන් ව්‍යාපාරයක අතති මුදල් බැංකු මුදල් ඕනවට වඩා තියෙනවා නම් ව්‍යාපාරයට වැඩක් නැහැ. ලාභයෙන් නැහැ නේද? ද්‍රවශීලතාවය වැඩි. හැබැයි හදිස්සියකටවත් අතති මුදල් බැංකු මුදල් නැත්තම් ඒත් අවුලක්. ද්‍රවශීලතාවය අඩුයි. ප්‍රශස්තේ තියාගන්න කියලා කියන්නේ. ප්‍රශස්තේ තියාගන්න. හරි. තේරුණානේ? ඔන්න ඒවා ඇවිල්ලා මුල්‍ය කළමනාකරණේ අර මුණු ලියන්න කිව්වොත් එහෙම තමයි ලියන්නේ. අර මුණ නෙවෙයි අර මුණු. අමූලික අර මුණ කිව්වොත් අරක. ව්‍යාපාරය හා සම්බන්ධ අයිතිධනය උපරිම කරලා දෙන එකයි තිකරුවා. මුල්‍ය කළමනාකරණේ මූලිකම කාර්යය මොකක්ද කියලා අහන්න. කාර්යය තමයි ඉතින් අර යෝග්‍ය මාර්ග වලින් ගන්න ඕනි ඵලදායී මාර්ග වල දාන්න ඕනි. හරියන මූලික කාර්ය මේක. අවශ්‍ය අරමුදල් පිළිබඳ සැලසුම් කිරීම උතර ප්ලෑන් කරන්න ඕනේ. දැන් මොකද මේ මුල්‍ය කළමනාකරණයක් අපි කරන්නේ යන්නේ. අවශ්‍ය අරමුදල් පිළිබඳ සැලසුම් කිරීම එම අවශ්‍යතානු අරමුදල් සම්පාදනය කර ගැනීම 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 සහ ඒවා සඵලදායී හා කාර්යක්ෂම ලෙස සහ ඒවා සඵලදායී හා කාර්යක්ෂම ලෙස සහ ඒවා සඵලදායී හා කාර්යක්ෂම ලෙස සඵලදායී හා කාර්යක්ෂම ලෙස සහ ඒවා සඵලදායී හා කාර්යක්ෂම ලෙස භාවිත කිරීම මුල්‍ය කළමනාකරණේ මූලික කාර්ය වේ. මුල්‍ය කළමනාකරණේ මූලික කාර්ය වේ. මුල්‍ය කළමනාකරණේ මූලික කාර්ය වේ. හරි. ඊළඟට මොකක්ද දාන්නේ? මුල්‍ය කළමනාකරණේ වෙනත් කාර්යයන්.
දැන් මූලික අරමුණ කිව්වා ආයි ඊළඟට වෙනම අරමුණු කියලා කිව්වා. දැන් මූලික කාර්යය කියලා කිව්වනේ. මූලික කාර්ය වෙන්නේ මේ අරමුදල් සම්පාදනය කරගන්න එකයි ඒව ඵලදායී මාර්ගවල කාර්යක්ෂමව සඵලදායීව ආයෝජනය කරන්නේ. මේ දෙකේ ප්‍රධාන වැඩ දෙක. සෙසු කාර්යයන් කියලා කියන වල ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණ ගැනීම. ප්‍රාග්ධන ව්‍යුහය ගැන තීරණ ගන්නේ මුල්‍ය කළමනාකරුවෝ. මොකද්ද ප්‍රාග්ධන ව්‍යුහය කියලා කියන්නේ? ප්‍රාග්ධනය හැදිලා තියෙන විදිහ. ව්‍යුහය කියන සිංහල වචනේ තේරුම හැම වෙලේම හැදිලා තියෙන විදිහ. සකස් වෙලා තියෙන විදිහ කියන එක. ඉතින් ප්‍රාග්ධන ව්‍යුහය කිව්වහම ප්‍රාග්ධනය සකස් වෙලා තියෙන විදිහ. සාමාන්‍ය කොටස් කොච්චරද, වර්ණීය කොටස් කොච්චරද, ණයකර කොච්චරද, බැංකු ණය කොච්චරද? අන්න ඒ විදිහට ප්‍රාග්ධනය හැදිච්ච විදිහක් තියෙන්න බෑ. මුළු ප්‍රාග්ධනය ගත්තහම ඒක තමයි ප්‍රාග්ධන ව්‍යුහය කියලා කියන්නේ. හරි. ඒක තීරණය කරන්නේ මුල්‍ය කළමනාකරුවෝ. සාමාන්‍ය කොටස් වලින් කොච්චරක් ගන්නවද? ණයකර වලින් කොච්චරක් ගන්නවද? ඒක එයා තමයි තීරණය කරන්නේ. ඒක එයාගේ කාර්යය. නිසි අවස්ථාවේදී නිසි කාල සීමාවන් සඳහා අරමුදල් සපයා ගැනීමට වග බලා ගැනීම. ඕනි කරන වෙලාවේදී ඕනි කරන මුදල් ටික ගන්නවා. හරි. ඕනි කරන වෙලාවට ඕනි කරන සල්ලි ටික අරන් තියා ගන්නවා. දැන් සල්ලි අරමුදල් සම්පාදනය කර ගන්නවා කියලා ඕන නැති වෙලාවෙ අරගෙන වැඩක් නැහැ. ඕමනා වෙලාවෙ නැතුව පස්සේ අරගෙන වැඩකුත් නැහැ. ඕමනා ප්‍රමාණය තියෙන්නත් ඕන. ඕන කරන ප්‍රමාණයට වඩා අඩුවෙන් හම්බෙලා වැඩකුත් නැහැ. ඕමනාවට වඩා වැඩිපුර හම්බෙලා වැඩකුත් නැහැ. ඒ හින්දා මේ නිසි වෙලාවට නිසි අරමුදල් සම්පාදනය කරගන්න එක මෙයාගේ වැඩ. අවම පිරිවැයක් යටතේ අරමුදල් සපයා ගැනීම. ඒක ඉතින් අපි කොහොමද මුලින්ම කිව්වනේ. අරමුදල් සම්පාදනය කරගන්නකොට පුළුවන් තරම් අඩු පිරිවැයකට ඒ අරමුදල් ටික සම්පාදනය කරගන්න ඕනේ. ඔය මොකද්ද අරමුදල් සම්පාදනය කරගන්න යනකොට පිරිවැය දරනවා කියලා කියන්නේ? අන්නේ ළමයිට ඒක ගැටලුවක් වෙන්න පුළුවන් එකපාරට. සල්ලි හොයනකොට මොකද්ද එන්න පුළුවන් පිරිවැය කියලා තුන කියන්නේ. දැන් අපි කිව්වේ ළමයි මුල්‍ය කළමනාකරුවාගේ මූලිකම දේ පුදුආන්තරම් යෝග්‍ය මාර්ග වලින් තමන්ගේ අරමුදල් ටික සම්පාදනය කරගන්න කියලානේ කිව්වේ. ඒ කියන්නේ පුළුවන් තරම් පිරිවැය අඩු මාර්ග වලින් සල්ලි ගන්න කියලානේ කිව්වේ. එතකොට සාමාන්‍යයෙන් මට කියන්නකො ව්‍යාපාරයකට අරමුදල් සම්පාදනය කරගන්න පුළුවන් විදි ඔයගොල්ලෝ දන්න ඒවා කියන්න බලන්න ඩිවිෂන් ඒවා මතකද? සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරද්දී ඒ ව්යාපාරයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්න පුළුවන් විදි ටිකක් කියන්නේ කොටස් නිකුත් කිරීමෙන් මොනවාද? කොටස් නිකුත් කිරීමෙන් කොටස් නිකුත් කිරීම මොන කොටස්ද? එතකොට අපිට ඒක දෙකකට කිව්වේ නැහැ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම කිව්වොත් තනියකින් ඉවරයි. ඕක ටිකක් දෙකකට කිව්වේ හැකි වුණා. සාමාන්‍ය කොටස් වලින් ගන්න පුළුවන්. ඒ ව්‍යාපාරයකට අරමුදල් සපය ගන්නකොට සාමාන්‍ය කොටස් වලින් හොයා ගන්න පුළුවන්. වර්ණීය කොටස් වලින් හොයා ගන්නත් පුළුවන්. තව කියන්නේ ස්ථාවර වත්කම් විකිණීමෙන් ඔය කියන්නේ තියෙන වත්කම් විකුණන්න පුළුවන්. හැබැයි ස්ථාවර වත්කම්. එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් කියලා කියන්නත් පුළුවන්. ස්ථාවර වත්කම් විකිණීමෙන් හදිසියකදී ව්‍යාපාරයකට ඕනනම් අරමුදල් සම්පාදනය කරගත්තේ. දැන් කාට හරි සල්ලි නැති වුණාම දැන් මට සල්ලි ප්‍රශ්නයක් නම් සල්ලි නැත්තම් හරි. එතකොට මම කරන්නේ මගේ තියෙන ඉඩම් තියනවා නම් විකුණලා ගත්තා නේ. දැන් වාහන එහෙම මේ දවස්වල තියනවා කියන්නේ කෙලින්ම නිදානයක් වගේ. හරි. ඒ මේ දවස්වල වාහන ගෙන්නන්න නැති හින්දා තියෙන වාහන මාර විදියට ගණන්. ගෙදරක විල්වරක් එකක් තිබ්බ සාමාන්‍ය ලක්ෂ 2කට විතර දෙන්න පුළුවන් කාලයක් දැන් තියෙනවා. අන්න බලන්න. මේ ලක්ෂ 10ට පහරවල ත්‍රිවිල් එහෙම 20ට කිට්ටු. දැන් මගේ බයිසිකලයක් තියෙන ඒක මේ ළඟ දිනනවා ලක්ෂ 5කට. බයිසිකලේ. හරි. වාහනේ ඉල්ලනවා ගෙනාපු ගානට වඩා ඩබල් නෙවෙයි ඊටත් වඩා දෙන්නේ. දෙන්නේ නැද්ද කියලා. ඒ වෙන පරණ ලදර වාහනවලට මේ දවස්වල දෙන්න පුළුවන් දඩස් ගන්න. දෙන්න පුළුවන් කියන්නේ ගණන්. ඉතින් ඒ වගේ තමයි මේ සල්ලි හදිසියක් ආවම ඉතින් කරන්න පුළුවන් දේවල්. දැන් මේ වෙලාවෙල මම ඇත්තටම වාහන දෙකක් එහෙම තිබ්බනම් හොඳ බිස්නස් එකක් කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් කරන්න පුළුවන්. දැන් අපිට ඉතින් තියෙන වාහනේ දීලා බෑනේ. මොකද මාකට් එකේ මිල වැඩි හින්දා ඉතින් මම මගේ වාහනේ ඉල්ලන ගණන් වලට දීලා මට ඊළඟට ගන්න වෙන්නේත් ඒ වගේ. දැන් මට වාහන දෙකක් එහෙම තිබ්බනම් දෙකක් තිබ්බනම් එකක් ලොකු ගානකට දීලා ඒ සල්ලි වලින් වෙන වැඩක් කරගත්තා. වාහන දෙකක් ඕනේ නැහැ. අර මිනිස්සු ආසාවට ගන්නවනේ වුණාට වාහන දෙක තුන තියෙන මිනිස්සු ඉන්නේ. අන්න ඒ වගේවත් වුණා නම් ගොඩ ඉතින් මේ වෙලාවේ.
ඇයි ඉතින් ගෙලින්ම ලක්ෂ 50ක් විතර ලාභ තියාගෙන දුන්නේ නැති වාහන. ප්‍රීමියම් වගේ වාහන තියෙනවා නම් කෝටියක් ලාභ තියාගෙන දුන්නේ නැහැ. 80 ගණන් වලට වගේ තිබ්බ වාහන දැන් විකුණන්නේ කෝටි 2යි ගන්න. කෝටියකටත් වඩා සුද්ධ ලාභ තියාගත්තා. අන්න බිස්නස්. වාහන දෙකක් එහෙම තියෙනවා නම් ඉතින් හිතන්නකො කෝටියක් ගන්නවා කියන්නේ වාහනයක් දීලා. අමතර සුද්ධ ලාභ. මේ කෝටියෙන් තව මොන හරි කර හැකි බිස්නස් එකක් පටන් ගත්තා. අන්න ඒ වගේ දැන් මිනිස්සු උනත් සල්ලි වුණා වුණාම කරන දෙයක් තමයි වත්කම් විකුණනවා. ඉතින් ව්‍යාපාර වලට පුළුවන් වත්කම් විකුණන්න. තව මොනවද? සාමාන්‍ය කොටස් වලින් පුළුවන්, වර්ණීය කොටස් වලින් පුළුවන්, ස්ථාවර වත්කම් විකුණන්න පුළුවන්. තව නයිමියන්ට කරන්න ඕන ගෙවීම් කල් දෙන්නේ. ඔය එහෙම දේවලුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඕනනම් අපිට මේව ගන්න පුළුවන්. සංචිත, රඳවාගත් ලාභ, ව්‍යාපාරයට අරමුදල් ඕන වුණාම මේව ගන්නත් පුළුවන්. සංචිත, රඳවාගත් ලාභ, ඊට අමතරව අපි ඔකට කියනවා කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය කියනවා. කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය. නයිමියන්ට කියන එක පරක්කු කරනවා කියන්නේ ඒකයි. ඒකෙදි කරන්නේ ළමයි ගෙවන්න තියෙන ඒවා පරක්කු කරනවා, ලැබෙන්න තියෙන ඒවා ඉක්මනට ගන්න. ඒක සල්ලි හදිසි මුදල් විරවීමකදී වගේ ව්‍යාපාරයකට කරන්න පුළුවන් දෙයක්. මේ සල්ලි නැතුව බංකොලොත් වෙලා ඉන්නකොට කරන්න බෑ. හදිසි මුදල් විරවීමකදී ඒ කෙටි කාලීන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් මොන වැඩි. මිනිසුන්ට පුළුවන්. දැන් හිතන්න දැන් මේ කොරෝනා සීසන් එකත් එක්ක මිනිස්සු මූල්‍ය වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙනවනේ. එතකොට හිතන්න දැන් මට මේ මාසේ මොකක් හරි හදිසි මුදල් විරවීමක් එහෙම නැත්නම් හදිසි සල්ලි ප්‍රශ්නයක් එනවා. අනපේක්ෂිත දෙයක්. දැන් මේ වෙලාවේ බැංකුව ලෝන් නම් මනම් ගන්න බයයි. මොකද ගෙවා ගන්න බැරි වුණොත් එහෙම වත්කම් මැත්තේත් නැහැ කියලා හිතන්නකො විකුණන්න. හැබැයි දැන් මට මෙතන තියෙන්නේ මුදල් අගහිගයක් නෙවෙයි හදිසි මුදල් හිරවීමක් වෙනවා. මට මේ මාස එක පාට දැන් මේ වෙලාවේ මේක ලබන මාසෙ ඉතින් අනිවාර්යෙන් ඕක මට සෙටල් කරන්න පුළුවන්. අන්න එහෙමනම් මට කරන්න පුළුවන් දෙයක් තමයි මම ගෙවන්න තියෙන දේවල් තියෙන්නේ. ගෙවන්න තියෙන දේවල් පරක්කු කරනවා. ගෙවන්න නැතුව ඉන්නවා මේ මාසෙ. වාහනේ ෆිනෑන්ස් එක දාන්න තියෙනවා නම් ඒක නොදා ඉන්නවා. එක එකවාරයක් ගෙවුවේ නැහැ කියලා උසන් නැහැ. ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවන්න නැතුව ඉන්නවා. ගෙවල් අයිතිකාරයාට ගෙවල් කුලිය නොදා ඉන්නවා. ඉතින් එතකොට ඒ ගෙවන්න තිබ්බ ගොඩක් මට ඉතුරු වෙලා මගේ වැඩේ මම ඒවෙන් කරගන්නවා. හැබැයි මට මෙතන ෂුවර් එකක් තියෙන්න ඕනේ ලබන මාසේ මට ඒ ටික පියවන්න පුළුවන් කියලා. ඊළඟ ලබන මාසේ අර ටිකත් එක්ක දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වැඩේ කරන්න ගමන්. ඒකයි මම කිව්වේ හදිසි මුදල් මිලවීමකදී තමයි මේ වැඩේ කරන්නේ. හරි? හදිසි මුදල් මිලවීමකදී තමයි මේ වැඩේ කරන්නේ. අතේ බංකොලොත් වෙලා තියෙන වෙලාවක එහෙම කරන්න බෑ. හරිනේ? එතකොට එන්න තියෙන ඒවා ඉක්මනට ගන්නවා. එන්න තියෙන ඒවා ඉක්මනට ගන්නවා. ගෙවන්න තියෙන ඒවා පරක්කු කරනවා. Tamanට ලැබෙන්න තියෙන මොනවා හරි තියෙනවා නම් ඉක්මනට ගන්නවා. දැන් හිතන්නකො මට කාගෙන් හරි මාස්පතා මොන හරි ලැබෙන්න තියෙනවා කියලා. දැන් මගේ ගෙයක් කුලියට වගේ දීලා තියෙනවා නම් මට ඒ මනුස්සයගෙන් ගෙවල් කුලිය ලැබෙන්න තියෙනවා. මං කාට හරි ණය දීලා තියෙනවා නම් මට ඒ ණය ටික ලැබෙන්න තියෙනවා. හරි? එතකොට මං කරන්නේ ඒවා નિયમિત කාලයකට කලින් මේ මිනිස්සුන්ට ගෙනිල්ලනවා. මේ ඉතින් ගෙවල් අයිතිකාරයා කොහොමත් මට ගෙවල් කුලිය දෙන්න තියෙන එකනේ. මං කියනවා පුළුවන් නම් මේ මාසේ මට 10 වෙනිදා වගේ වෙනකොට ගෙවල් කුලිය දෙන්න මේ සල්ලි ප්‍රශ්නයක් එහෙම කියලා ඒව එන්න තියෙනවා ඉක්මනට ගන්න. ඉතින් මෙන්න මේ වගේ මාර්ග ගොඩාක් තියෙනවා. තව ඕනනම් මේවත් ගත්තේ. ෂේවෙන් කිරීම. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ මේවා. ව්‍යාපාරයේ එහෙම ෂේවෙන් කිරීම වගේ කරලා තියෙනවා නම් සල්ලි හදිස්සියකදී මේව ගන්න. ඉතින් මේ වගේ මාර්ග ගණනාවක් තියෙනවනේ දැන් ව්‍යාපාරයට අරමුදල් සම්පාදනය කරගෙන. ඒතර මුල්ලේ කළමනාකරුවා මේ මාර්ග අතරින් යෝග්‍ය මාර්ගය තෝරන්න කියලා නේ කිව්වේ. එයාට කියලා තියෙන්නේ යෝග්‍ය මාර්ග වලින් අරමුදල් ගන්න කියලානේ. ඉතින් දැන් මට මෙතන ඇඟිල්ල දික් කරලා පෙන්නන්න බෑ මෙන්න මේක තමයි යෝග්‍ය මාර්ගය මේක තමයි යෝග්‍ය මාර්ගය කියන්නේ. මේ මාර්ග ටික ඔක්කොම කොහොමද තියෙන්නේ? මුල්ලේ කළමනාකරුවා දැනගන්න ඕනේ මේ තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය හැටියට ඒ මොහොතේ තියෙන අවශ්‍යතාවයේ හැටියට මේ මාර්ග වලින් යෝග්‍ය මාර්ගය මොකක්ද කියන්නේ? මේ තියෙන මාර්ග වලින් යෝග්‍ය මාර්ගය මොකක්ද කියලා එයා තීරණය කරනවා. හරි. දැන් මොකද කතා කරගෙන ආවේ මේ මුල්ලේ කළමනාකරුවන්ගේ කාර්යය. අවම පිරිවැයක් යටතේ අරමුදල් සම්පාදනය කරගන්න කියලා කියනවනේ.
එතකොට මම මේ ගියාගෙන ආවේ මූල්‍ය සම්පාදන මාර්ගයක් කිව්වහම ඒකෙදි දරන්නට වෙන පිරිවැය කියලා මෙතන අදහස් කරන්නේ මොනවාද? මේ වැයදී තියෙන පිරිවැය. හරි. දැන් මේ හැම එකකම යම්කිසි පිරිවැයක් තියෙනවා තියෙනවනේ. දැන් සාමාන්‍ය කොටස් කරනවා නම් يعني සාමාන්‍ය කොටස් වලින් අපි ප්‍රාග්ධනය හොයා ගන්නවා නම් අපි ලාභාංශ ගෙවන්න වෙනවා අනිත් පැත්තට. ඒක තමයි පිරිවැය. වර්ණීය කොටස් වලින් අර මුදල් සම්පාදනය කරගත්තොත් ඒකට පොලී ගෙවන්න වෙනවා. ණය කර වලින් ගත්තොත් ඒකටත් පොලී ගෙවන්න වෙනවා. බැංකු ණය ගත්තොත් ඒත් පොලී ගෙවන්න වෙනවා. ඉතින් අන්නේ ගෙවන්න වෙන දේවල් ටික දිහා බලලා අඩුම පිරිවැයකට ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඒක ළමයි කියන්න පුළුවන්. ඉතින් මෙහෙම කොහොම බැලුවත් අවම පිරිවැයකට ගන්න පුළුවන් ඒවා නෙමෙන්න මේවා. කොහොම බැලුවත් ඉතින් මේ හැම එකකටම පිරිවැයක් තියෙනවා. මේවා අවම පිරිවැයකට කරගන්න පුළුවන් දේවල් මෙන්න මේවා මේ. පිරිවැයක් ඇත්තෙම නෑනේ මේවා මේ. මේ ඒව ළමෙන්ට ඕන නම් කියන්න පුළුවන්. හැබැයි පුතේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කොටු කරපුවා හැම වෙලේම ව්‍යාපාරයකට කරන්න පුළුවන් දේවල්. බෑනේ. හැම වෙලේම කරන්න පුළුවන් ඒවා තමයි මෙන්න මේ සාමාන්‍ය කොටස් නිකුත් කරන්න පුළුවන්, වර්ණීය කොටස් නිකුත් කරන්න පුළුවන්, ඕනනම් ණය කර නිකුත් කරන්න පුළුවන්. ඕනනම් බැංකු ණය ගන්න පුළුවන්. මේවා ඉතින් කරන්න හැම වෙලේම බෑනේ. ස්ථාවරව ගත්තාම පුළුවන් බලන්න තිබ්බොත් එපේ. සංජිත රඳවා ගැනීම රඳවාගත්ලා තිබ්බොත් එපේ. හරි. කාර්ක ප්‍රාග්ධනය වැඩි පාලනය කරන්න නැත්නම් ඉතින් ඒක පුළුවන් වෙයි දන්නේ නැහැ නේ. ඇරියස් වල අරිවා ගන්න බෑ වගේ නම් ඒක කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ වෙලාවේ හැටියට අපි දන්නේ නැහැ නේ සමහර ව්‍යාපාරයක අතිරේක ප්‍රාග්ධන සම්පාදනයක් කරන්න උවමනා වෙලා තියෙනවා ගොඩක් සංචිත තියෙනවා. එහෙනම් එයා තීරණය කරන්න ඕනේ මේ සංචිත තියද්දී ආයෙ වෙන දෙයක් කරන්න ඕනේ නැහැ සංචිත වලින් ගමු කියලා. තව ව්‍යාපාරයේ මූල්‍ය කල්පනාකරුවට මේ තීරණය ගන්න වෙන මොහොතේ සංචිත රඳවා ගැනීම මුකුත් නැහැ. සංචිත රඳවා ගත්ත ලාභ මුකුත් නැහැ. එයාට කෙලින්ම සාමාන්‍ය කොටස් එහෙම නැත්නම් ණය කරනවා. ওই දෙකෙන් එකක් තමයි තීරණය කරන්න වෙන්නේ. ඒකෝට එයා බලන්න ඕනේ මේ දෙකේ මේකට පොලිය කොච්චරද මේකට ලාභාංශ කොහොමද යන්නේ කියලා බලලා අඩු එක තෝරගන්න. හරි ඒකයි අරමුදල් සම්පාදන පිරිවැය හැම වෙලේම අඩු වෙන විදියට අරමුදල් සම්පාදනය කරගන්න එක මෙයාගේ කාර්යයක්. වඩාත් ඵලදායී ලෙස අරමුදල් භාවිත කිරීම. ඒ වගේම තමයි මේ කියන මාර්ග වලින් අරමුදල් ටික සම්පාදනය කරගත්තා වගේ ඒ සම්පාදනය කරගත්ත අරමුදල් ටික හොඳ තැන්වල ආයෝජනය කරන්නත් එපා. හොඳ තැන්වල කියලා කියන්නේ දැන් ව්‍යාපාරයේ හොඳටම ප්‍රතිලාභ ගන්න පුළුවන් දේවල් වලට මේ සල්ලි ටික යොදවන්න ඕනේ. දැන් බලන්න සමහර ව්‍යාපාර ගත්තම අපිට පේනවා මේ ඒ ව්‍යාපාරිකයා නිකන් වියදම් කරලා තියෙන්නේ ඕන් නැති දේවල් වල. වියදම් කරලා තියෙන්නේ ඕන් නැති දේවල් වල. ඒ කියන්නේ එතන හරියට තිබ්බ සල්ලි ටික හරියාකාර තැන්වල ආයෝජනය කරලා නැති එක තමයි එතන පේන්නේ. හරි. පැහැදිලි. අපි හිතමුකෝ දැන් අපි දන්නේ නැහැනේ මේ ව්‍යාපාරේ මොන විදිහේ එකක්ද කියලා. මේ මූල්‍ය කල්පනාකරුවෙක් හිටියට මොන ස්වභාවයේ ව්‍යාපාරයක්ද දන්නේ නැහැනේ. භාණ්ඩ හදන එකක්ද, භාණ්ඩ විකුණන එකක්ද, සේවා සපයන එකක්ද ඒක බලන්න බෑ. බලලා ඉතින් එයා තීරණය කරන්න ඕනේ මොන මොනවටද දැන් මේ සල්ලි ටික වැඩිපුරම යොදවන්න ඕනේ කියලා. දැන් වාහනවල ආයෝජනය කළ යුතු නම් වාහනවල ආයෝජනය කරන්න ඕනේ. ගොඩනැගිලි කියන එක එච්චර වැදගත් නැති දෙයක් නම් ගොඩනැගිලි වලට වැඩි ආයෝජනය නොකර ඉන්න ඕනේ. අනේ එහෙමනේ කරන්න ඕනේ තමන් කරන නිෂ්පාදනයේ හැටියට. දැන් සමහර අය බලන්න ව්‍යාපාරයේ ඕනෝටත් වඩා ගොඩනැගිලි තියෙනවා හැබැයි දෙකක තුනක තමයි වැඩ. අපරාධනේ අර ගොඩනැගිලි වලට ආයෝජනය කරලා තියෙන්නේ. මැෂින් ගොඩාක් තියෙනවා සේවකයෝ චූට්ටයි. ඉතින් අර මැෂින් නිකන් ඌණු ප්‍රයෝජනයක් වෙනවනේ. ඕන් නැති විදිහට මැෂින් වලට සල්ලි වියදම් කරනවා. සමහර අයගේ ඕන් නැති විදිහට වාහන වලට වියදම් කරනවා. එන වාහන ගොඩක් තියෙනවා ඒ වුණාට හරියකට වැඩකට පාවිච්චි වෙන්නේ වාහන දෙක තුන. අන්න එහෙමනේ සල්ලි ආයෝජනය කරන විදිහට දැන් සමහර මිනිසුත් එහෙමනේ. තමන්ගේ මූලිකම දේවල් එහෙම නැත්නම් ප්‍රයෝජනවත්ම දේවල් ටික පැත්තක තියලා ඕන් නැති දේවල් වලට වියදම් කරනවා. ඒවා අර අනිත් දේවල් කරගෙන ඒව කරගත්තට කමක් නැහැ. අර අවස්ථාවේ හැටියට දැන් ඔය අපි මේ
පාලකයොත් එහෙමනේ ගමන්. දැන් මේ රටේ බලන්න දැන් මේ උද්දත වෙලා තියෙන තත්ත්වයේ හින්දා දැන් මේ කොරෝනා හින්දාම නෙවෙයි මේක මේ වෙලා තියෙන්නේ. කොරෝනා හින්දාම නෙවෙයි මේ ආර්ථික පරිහානිය වෙලා තියෙන්නේ. කොරෝනා පිටින් දාලා වේලෙන්න බෑ ඒගොල්ලන්ට. මෙච්චර කාලයක් මේ ආර්ථිකය හසුරුවපු විදිහ තමයි ඔය අපිට වෙන්නේ. ඩොලර් නැහැ. එන්න රුපියලේ යගේ අප්‍රමාණ වේගන යනවා බලායිද්දි. බඩු මිල එන්න වැඩි වෙනවා. රජයට දැන් පාලනය කරගන්න බැරි මට්ටමකට ඇවිල්ලා. සෞඛ්‍ය අංශ දුර්වල වෙලා. හරි රට සති දෙක තුනකට හරියට වහලා ඉවර වෙලා මේ වැඩේ කරගන්න බෑ ආර්ථිකයේ බිඳුවර වැටෙන මට්ටමකට ඇවිල්ලා. ඉතින් මේක කොරෝනා හින්දාවත් මේ දැන් තියෙන රජය නිසා විතරක්වත් එහෙම කියන්නත් බෑ. මේ මෑත කාලේ පත්තුනේ ওই දෙගොල්ලෝ විතරනේ. මේගොල්ලෝ එනවා අරගොල්ලෝ එනවා ඒගොල්ලෝ යනවා මේගොල්ලෝ එනවා. ඔය දෙගොල්ලෝනේ එන්නේ. හරි. ඉතින් ඔය දෙගොල්ලොත් එක කරපු විදිහ තමයි. හරි. ඒ දෙගොල්ලොත් එක්ක කරපු විදිහත් එක්ක තමයි දැන් ඔය කියන කතන්දරේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඕනි දේවල් රටේ බලදායී දේවල් වලට නෙවෙයිනේ වියදම් කරන්නේ. දැන් මේ කරදර අස්සෙත් පේන්නේ නැද්ද? දැන් පහුගිය දවසක මම දැක්ක Facebook වල තියෙන ඔන්න පරාක්‍රම සමුද්‍රේ වලපනාවද මොකද්ද කඩලා ඇවිදින මන්තිරුවක් හදන්න යනවා. හරි. දැන් දේශපාලන කෝණ වලින් මිනිස්සු එක එක විදිහට ඕකට රචනා ලියනවා ඉතින්. ඒ තමන්ගේ පක්ෂයට තමන්ගේ පාලකයන්ට අනම්මනම් කියන එක වහගන්න. ඉතින් එහෙම අමාරු දෙනියු තව අඩුයි දැන් ගොඩක්. ඒ ඉන්නවනේ කීප දෙනෙක්. ඒකට දැන් හරි හිතන්නකො සංවර්ධනය වෙලා තියෙන අනිත් හැම දෙයක්ම තියෙන රටක ඒ වගේ දේවල් ප්‍රශ්නයක් නැහැ. මේක මේ ජාතික කතන්දරයක් නෙවෙයි මම මෙතන කියන්නේ. මේක හදනකින් මේ ජාතික උරුමා නම්මනම් ඒ කතන්දරේකින් සාමාන්‍යයෙන් අර බොරුවට ගේනියෝනේ. එහෙම නෙවෙයි දැන් මේකේ මේ වැක්සින් ටික ගේන්නත් නෑ සල්ලි නෑ. එහෙන් තෙල් ගේන්න සල්ලි නෑ. එහෙන් මේ මිනිස්සුන්ට රට ලොක්ඩවුන් කරලා රුපියල් 5000ක්වත් එහෙම කීයක්වත් දී ගන්න පුළුවන් මට්ටමක් නෑ. ICU වැදන්න හැලු. හොස්පිටල් වල ධාරිතාවේ ඉක්මවල ඒවට පිළිමක් යොදන්න නැතුව අර වගේ දේවල් වලට වීදම් කරනවා කියන්නේ අන්න එතනනේ තියෙන ප්‍රශ්නේ. හරි. කුළුණු ගහනවා එක්ක. මොවා අර ඇවිල්ලා අනිත් හැමදේම සම්පූර්ණ වෙච්ච රටවල් වල කරන දේවල්. දැන් අපේ රටේ උද්දත වෙලා තියෙන ප්‍රශ්න රාශියක් තියද්දිනේ මේ පාලකයෝ නිකන් අර එක එක නිකන් සෝබන වැඩවලට සල්ලි විදක් කරන. ව්‍යාපාරවලත් එහෙම තමයි. මුල්‍ය කල්පනාකරුවා දැනගන්න ඕනේ මේ හම්බ වෙන සල්ලි ටික. මේ අමාරුවෙන් හොයාගන්න සල්ලි ටික මේ සම්පාදනය කරගන්න අර මුදල් ටික පුළුවන් තරම් ඵලදායී තැන්වල ආයෝජනය කරන්න. ගොඩනැගිලි වල ආයෝජනය කළ යුතු නම් ගොඩනැගිලි වලට දාන වාහන වල ආයෝජනය එච්චර අපිට වැඩක් නෑ වගේ නම් අඩු කරනවා. දැන් මංචියේගේ විස්කට් හදන තැන කියලා හිතන්න. ඒගොල්ලෝ වැඩිපුර ආයෝජනය කරන්න ඕනි ගොඩනැගිලි වලට වඩා වාහන වලට. දැන් ගොඩනැගිලි ටික ඉතින් මූලික වශයෙන් ওই ටික දාගත්තාම ඔය ටික හදන්නේ නැති මේක ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ලොකුම කතන්දරේ තියෙන්නේ මේවා බෙදා හැරීම කාර්යක්ෂම කරන්න පුළුවන් වාහන වැඩි වෙනකොට. තව තැන් වලට යවන්න පුළුවන් කලට වෙලාවට බෙදා හරින්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ ව්‍යාපාරයට වැඩිපුර බිස්නස් එකක් එන්නේ. ඒතර ඒකෙන් ඉන්න මුල්‍ය කල්පනාකරුවා දැනගන්න ඕනේ අපිට වඩා වැදගත් වෙන්නේ වාහන ගොඩනැගිලි වලට වඩා. දැන් පන්තිකරණ ආයතනයක් කියලා හිතන්න. ටියුෂන් ආයතනයක් කියලා හිතන්න. ආයතනයක් හැටියට ඒවැ මුල්‍ය කල්පනාකරුවෝ කියලා වෙනම පත් කරලා ඉන්නවා නම් හරි මොකක් හරි වැඩිපුර සල්ලි වේදම් කරන්න ඕනේ ගොඩනැගිලි වලට. මොකද ආයතනයේ පහසුකම් ටික ගොඩනැගිලි පහසුකම් ටික හොඳට තියෙන්න තමයි පන්ති කරගෙන යන්න ලේසි. පන්ති ටික කරගෙන යන්න ලේසි එතකොට. වාහනයි අනම්මනම් ඒව එච්චර අදාළ නැහැ නේද එතකොට. ඊට වඩා වැදගත් වෙන්නේ අර ටිකනේ. අන්න ඒ හින්දා ඵලදායී මාර්ගවල ආයෝජනය කරන එක ගැන තීරණය කරන එකත් මුල්‍ය කල්පනාකරුවාගේ කාර්යයක්. මුල්‍ය වාර්තා පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම. හරි. එතකොට අදාළ අංශයන්ට තීරණ ගන්න, උපදෙස් දෙන්න, ඒ අදාළ මූල්‍ය වාර්තා හදන්නේ මෙයා. අනුපාත හදනවා, අයවැය හදනවා. හදලා ඒවෙන් තමයි පෙන්වන්නේ අපේ මෙහෙම තියෙන මූල්‍ය තත්ත්වය ඉදිරියේදී මෙහෙම අපි බලාපොරොත්තු වෙන දේවල් මෙහෙම ඒවා හදන්නේ මෙයා. කාරක ප්‍රාග්ධනයේ කළමනාකරණය. හරි. ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනය කියන්නේ ළමයි ඒකෙන් තමයි ද්‍රවශීලතාවය කියන එක පේන්නේ. දැන් මම ද්‍රවශීලතාවය කලින් කියලා දුන්නේ. එදිනෙදා කටයුතු කරගෙන යාමේ හැකියාව කියලා.
එදිනදා කටයුතු කරගෙන යාමේ හැකියාව හරියට තියනවා කියන්නේ ඇතිතරම් කාරක ප්‍රාර්ථනය තියෙනවනේ. මොනවාද කාරක ප්‍රාර්ථනය කියන්නේ? ජංගම වත්තම් හා ජංගම වගකීම්. මේ දෙක හරියට තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට කියන්න පුළුවන් හොඳ ද්‍රවශීලතාවයක් අපි ළඟ තියෙනවා කියන්නේ. ප්‍රමාණවත් තරමට මොනවද තියාගන්න කියන්නේ? ජංගම වත්තම් හා වගකීම් ටික තියෙනවා. හරිනේ? ඒකත් මෙයාගේ කාර්යයක්. ව්‍යාපාර ක්‍රියාවලිය තුලින් උත්පාදනය කරන අරමුදල් කළමනාකරණය කිරීම. ප්‍රාර්ථනය හොයාගන්න ඒවට අමතරව එදිනෙදා ව්‍යාපාර කටයුතු වලින් උත්පාදනය වෙන අරමුදල් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ බිස්නස් එක කරනකොට එන සල්ලි තියෙනවා. ඒ සල්ලිත් හරියට කළමනාකරණයක් කරන්න ඕනේ. ඒ හම්බෙන සල්ලිත් නිකන් ඕනවට වඩා ඕනවට එපාවට අරවට මේවට වියදම් කරලා හරියන්නේ නැහැ. ඒවත් තව තව වැඩිපුර ලාභ ලබන විදියට ප්‍රතිආයෝජනය කරන්න මේගොල්ලෝ කරන්නේ. ඔන්න මුල්‍ය කළමනාකරුවන්ගේ කාර්යය. ප්‍රධාන කාර්ය වෙනයි. සෙසු කාර්යයන් කියලා ටිකක් වෙනම කතා කරනවා. මූලික අරමුණ වෙනම කතා කරා. සෙසු අරමුණු කියලා වෙනම කතා කරනවා. පැහැදිලි? ඔන්න මූලික හැඳින්වීම් ටික එතකොට මුල්‍ය කළමනාකරණය කියන එකට අදාළව හරි. පැහැදිලිද? ඕකේ තමයි අපිට තියෙනවා මුල්‍ය කළමනාකරුවන්ගේ තීරණ අනුපාත ගණනය කරන්න. ඒ වෙන ටික තියෙනවා. තව රටේ මුල්‍ය පද්ධතිය ගැන කතා කරන්න ඔය ටික තියෙනවා. හරිනේ? ඊට කලින් දැන් පොඩ්ඩක් ගන්න ඕගොල්ලන්ට අලෙවිකරණය කියන ටියුබ් එකට අදාළව අලෙවිකරණය කියන ටියුබ් එකට අදාළව දීලා තියෙනවා විභාග ප්‍රශ්න තියෙන ටියුබ් එකක් වෙනම මෙන්න මේක. ඒකේ අපි යම් යම් දේවල් කරපු නැති ගොඩක් තියෙනවා. දැන් මට ඕගොල්ලෝ කියන්න අභ්‍යාසංක 1යි 2යි කරාද? උද නැද්ද කියන ටක් ගාලා. මේක කියන්නේ මේ නැහැ. ටියුට් එකේ එකක්වත් කළේ නෑ සර්. එකක්වත් කරේ නැද්ද? නෑ. මට මතකයි නේ කරා වගේ නැද්ද? එක කරේ නැද්ද? නෑ. ආයෙනම් බලන්න. කුසගින්න දරාගත නොහැකිව ක්‍රීඩා පිටියේ සිට වෙමිනි සම්පත්. ඒ බැව් සමන්ට පැවසූ විට සමන් ආපන ශාලාවෙන් බත් පැකට්ටුවක් මිලදීගෙන සම්පත්තු දුන්නේ සිය කැමැත්තෙන්මය. සිද්ධියංක 2 හැකියාවට ගොස් ආපසු පැමිණෙන ගිම්හානි. බස් නැවතුම අසල තිබූ වෙළඳ සැලක ප්‍රදර්ශනය කළ තිබූ සාරිය. රුපියල් 1000ක් වැය කරමින් මිලදී ගත්තේ එය ගැන ඇතුළු තිබූ දැඩි කැමැත්ත නිසායි. ගිම්හානි මිලදී ගත් සාරිය ඇය සිය මිතුරිය දක්ෂිනාට පැවසුවේ මෙසේ. මේ සාරියට රුපියල් 1000ක් මම ගෙවුවට මට මේක රුපියල් 2000කටත් වඩා වටිනවා. ඊට සිද්ධි තුල ඇතුළත් අලෙවිකරන හර සංකල්ප හඳුන්වන්න. හරි. හර සංකල්ප ටික හඳුන්වන්නලු. ඔය බලන්න මොනවාද? කවුද මයික්‍රොෆෝන් කරගෙන දඟලන්නේ? සෙකින් කවර් එකක් අදිනකොට එනවා. කවුද මේ මේකලා මේකලා මයික්‍රොෆෝන් කරගෙන හරිද? හරි. හර සංකල්ප කියලා අපි කතා කරන්නේ එන ලිස්ට් එක. හර සංකල්ප. දැන් පළවෙනි සිද්ධිය කියවුවාම අපිට පේන හර සංකල්ප මොනවද කියලා ලියපුවා කියන්න බලන්න. කියන්නේ දැන් මේක කරලා කියන්නේ කියලා දැන් දැනෙන්න බලන්න. ඕ මනයිලු අවශ්‍යතා කියන හර සංකල්පය පේනවා මෙතන. වමනා කියන එක පේනවා. අවශ්‍යතා දිනන වමනා දිනන. සිද්ධියන්ක එකේ ඒ දෙක ගත්ත හැකිනේ අවශ්‍යතා හා වමනා කියන දෙක. ඊළඟ එකේ වටිනාකම හා තෘප්තිය. වටිනාකම කියන එක තියෙනවා. තෘප්තිය තියෙනවා. ඉල්ලුම. ඉල්ලුම තියෙනවා. පිරිනම් නිෂ්පාදිත නිෂ්පාදිත තියෙනවා. සාරියක් අරගෙන තියෙනවා. හරි අන්න එහෙම තමයි ගන්න. ඊළඟට අභ්‍යාසංක 2 එක එක අයගේ ව්‍යාපාර ගැන සිද්ධි ටිකක් දීලා තියෙනවා. අපෙන් අහනවා මේකෙන් කරාද ඒක? ඒක කරාද? නෑ සර්. නෑ සර්.
නෑනේ. ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගැන කියවලා බලලා මේගොල්ලෝ අනුගමනය කරන අලෙවිකරන දර්ශනයන් මොනවාද කියලා අහන්න. දැන් අපි ගන්න මුලින්ම සුභාෂ්ගේ ව්‍යාපාරය ගැන කියවන්න. සුභාෂ් පාන් නිෂ්පාදනය සඳහා බේකරියක් පවත්වාගෙන යන ඔහු දිනපතා උදෑසන පාන් නිපදවා වෙළඳසැල් වලට බෙදා හරි ඔහු අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් උපයෝගී කරගෙන සාම්ප්‍රදායික ක්‍රමයට තටිපාන් රෝස් පාන් සීනි බනිස් ආදී නිෂ්පාදනය කරයි. ඔහු පාරිභෝගික අවශ්‍යතා වුණා පිළිබඳ අවධානය යොමු නොකරන අතර තම නිෂ්පාදිත සුලභ කිරීමෙන් ලාභ වැඩි කර ගැනීම ඔහුගේ ප්‍රධාන අරමුණයි. කියවනකොටම තේරෙන්න ඕනි යාගාව තිබිලා තියෙන්නේ මොන සංකල්පයද කියන්න. නිෂ්පාදන සංකල්පයේ තියෙන්නේ ඒකෙදි තමයි අපි කිව්වේ අඩු ගානට හදලා වෙනද පෙළේ සුලභ කරනවා කියන්නේ. නිෂ්පාදන සංකල්පය තමයි ඒකට යාගාව තියෙන්නේ. සුනිල්ගේ ව්‍යාපාරي බලන්න. මෑතකදී වේගදී නිෂ්පාදන සඳහා යොමු සුනිල් තම නිෂ්පාදිත බෙදා හැරීම සඳහා යෝග්‍ය පරිදි සකස් කරන ලද ත්‍රිරෝධ රථයක් උපයෝගී කරගෙන ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් සිය නිෂ්පාදිත අලෙවි කරයි. ත්‍රිරෝධ රථයේ සවිකරණ ශබ්ද විකාශන යන්ත්‍රය මගින් පාම් පනිස් මාළු පාන් ආදී නිෂ්පාදන පිළිබඳ ප්‍රචාරණය කරමින් අලෙවිය වැඩි කර ලාභ උපරිම කර ගැනීම ඔහුගේ අරමුණයි. සුනිල්ගේ චරිතය අනුව එයා යන්න හදන්නේ මොන දර්ශනය තුලද? විකුණුම් සංකල්ප. විකුණුම් සංකල්පය. මොකද ප්‍රචාරණය වැඩි කරන්න කියලා කිව්වේ විකුණුම් සංකල්පය. අහමඩ්ගේ වේගරියේ නිෂ්පාදිත දිනපතා උදෑසන ව්‍යාපාර ස්ථාන වලට බෙදා ගන්න. ඔහු නිෂ්පාදිත වල හැඩය වර්ණය රස නිමාව ක්‍රියාකාරීත්වය මගින් නිෂ්පාදිත වල ගුණාත්මක බව වර්ධනය සඳහා කාලය හා ශ්‍රමය කැප කරයි. ඒ සඳහා ඔහු ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් තත්ත්වයෙන් උසස් නිෂ්පාදිත පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරයි. එයාගාව දීපිලා තියෙන්නේ මොන දර්ශනයද? නිෂ්පාදිත ගුණාත්මක භාණ්ඩ නිපදවල විකුණනවා කිව්වේ ඒකෙන්. අතර චමෝදිගේ ව්‍යාපාරය. චමෝදි මනාලියන් ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ. මනාලියන්ගේ රුචි අරුචිකම් සලකා ඔවුන් ඉල්ලීම් කරන ආකාරයෙන් හැඩගැන්වීමට ඇය නිතරම කටයුතු කරයි. ජීවිතයේ එක් අවස්ථාවකදී පමණක් හිමිවන මේ දිනේදී ඉහළ වටිනාකමක් මනාලියන්ට ලබා දීමෙන් ඔවුන්ගේ විශ්වාසය හා කැමැත්ත ලබා ගැනීමට ඇය අපේක්ෂා කරයි. මනාලියන් කලාත්මකව හා ප්‍රියමනාපව හැඩගැන්වීම පාරිභෝගිකයන්ගේ තෘප්ති ඉහළ නැංවීමට මෙන්ම ලාභයක් ලබා ගැනීමටද බලාපොරොත්තු වේ. චමෝදිගාව තිබිලා තියෙන්නේ මොන සංකල්පයේද? ගනුදෙනු කරු සංකල්පේ බයි. තව උත්තර කියන්න බලන්න. අලෙවි කරන සංකල්පයද? තව උත්තර කියන්න බලන්න. එතන තියෙන්නේ ළමයි ගනුදෙනු කරු සංකල්පය. මොකද මෙයා මනාලියම යන්දන්නේ. එතකොට එක එක්කෙනා ගැන වෙන වෙනම හිතන්න එපා. එක්කෙක් ගනුදෙනු කරුවා ගැන වෙන වෙනම හිතන්න. එක මනාලියක් ඇවිල්ලා යා කියන විදිහට නෙවෙයි තව කෙනෙක් ඇවිල්ලා කියන්නේ යා ඉන්නන්නේ වෙන විදිහකට. තව එකෙක් ඇවිල්ලා තව විදිහකට පොණ්ඩේ හදන්න කියයි අර මේවා එහෙමනේ කියන්නේ. එතකොට අර ටාගට් කරලා ගනුදෙනු කරුවෝ පිරිසක් ගන්න බෑ එක එකාට ඕන විදිහට තමයි මෙයාට වැඩේ කරන්නේ. එතකොට ගනුදෙනු කරු සංකල්පය. සුරේෂ් ප්‍රදේශයේ පාසලකට වේගරියක් පවත්වාගෙන සුරේෂ් පාසල් ශිෂ්‍යුන්ගේ අවශ්‍යතාව වුණා හඳුනාගෙන ඊට සැලෙන පරිදි විවිධ රසයෙන් විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයෙන් යුක්ත සීනි බනිස් කෑම පාන් මාළු පාන් සොසේජස් පාන් වැනි කෑම වර්ග නිපදවා ලාභ උපරිම කරා. යා මොකද? මොකද මාළු පාන් කෑම පාන් අරම්මනම් රෝස් පාන් ඕව එක එකාට ඕන විදිහට හදන්න බෑ. මට හතරස් මාළු පාන් එකක් දෙන්න. මට කොටු මාළු පාන් එකක් දෙන්න මට රවුම් එකක් දෙන්න එහෙම නෑ. මාළු පාන් ඔක්කොම එක වගේ නෑ. චමේලි මොකද කියන්නේ? කොළපනගරේ මනාලියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයක් චමේලි විසින් පවත්වාගෙන යයි. උඩරට පහතරට ක්‍රමවලට මනාලියන් හැඩගැන්වීමට ඇයගේ ආයතනයේ විශේෂත්වයයි කලාත්මකව නව නිර්මාණ මේ සඳහා යොදාගෙන ලැබුවත් සමාජීය සංස්කෘතික අගයන් සුරගෙන පරිදි ඒවා සකස් කිරීමට දැඩි උත්සාහයක් ගනී. මෙම කටයුතු මගින් ඇය පෞද්ගලික ලාභයක් ලැබීම මෙන්ම සිය සේවාදායකයන් තෘප්තිමත් කිරීමටද සමාජයට යහපත් ආකල්ප ලබා දීමද සිදු කරයි. එයා ගිහින් තියෙන්නේ මොන සංකල්පය තුලද? සමාජීය අලෙවිකරණය. සමාජීය අලෙවිකරණ සංකල්පය තමයි එයා ගාව තිබිලා තියෙන්නේ.
සමාජීය අලෙවිකරණ සංකල්පය. චතුරගේ ව්‍යාපාරය. මෙයාගේ විස්තරය අනුව සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය තමයි යාගාව තිබිලා තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේ අභ්‍යාසංග 3 මෙන්න මේ ප්‍රකාශ වලින් කියවෙන්නේ මොන අලෙවිකරණ සංකල්පයද කියලා අහන්න. මේ සංකල්ප වලින් කියවෙන්නේ කාර්යක්ෂමතාවයේ නංවා මිල අඩු කරන්න මොන සංකල්පයද ගම්ම්‍ය වෙන්නේ ඕකෙන්? නිෂ්පාදන නිෂ්පාදන. උසස් තත්ත්වයේ ලේඛන කලාවක් සඳහා අවශ්‍ය විද්‍රව්‍ය සපයමු. මොකද්ද ඒකෙන් කියවෙන්නේ? නිෂ්පාදිත නිෂ්පාදිත. ගණදනුකරු අල්ලා ගන්න විකුණුම අවසන් කරන්න ඒක ගණදනුකරු විකුණුම් සංකල්පය. ගණදනුකරු අල්ලා ගන්නවා විතරයි. අලෙවිකරණයෙන් යන්නේ අල්ලලා තියාගන්න, රඳව ගන්න. අල්ලා ගන්න ඇඩ් එකකින් විතරක් පුළුවන්. හරිත නිෂ්පාදන සඳහා පිවිසෙමු. සමාජීය අලෙවිකරණ සංකල්පය. ඉල්ලුමක් ඇති භාණ්ඩ නිෂ්පාදනය කර විකුණමු. මොකද කියන්නේ? ඉල්ලුමක් ඇති භාණ්ඩ නිෂ්පාදනය කර විකුණමු මොන සංකල්පයද? අලෙවිකරණ සංකල්ප. අලෙවිකරණ සංකල්ප ඉල්ලන දේ දෙන්න කියලා නේ කියන්නේ ඉතින්. දැනතුණු කරුවා ඉල්ලන දේ දෙන්න. ඕනේ දේ දෙන්න. උවමනා හඳුනා ගන්න ඒවා සපුරා දෙන්න. මොකද්ද? දර්ශනය. ගනුදෙනුකරු සංකල්ප බැං. ඔය ගණදනුකරු සංකල්පය තමයි උත්තරේ. මොන පදනමෙන්ද ඔයගොල්ලෝ එහෙම හිතුවේ? උවමනා පුද්ගල බද්ධ. නැත්තම් මොකද්ද හේතුව? උවමනා පුද්ගල බද්ධින් අන්න හරි. අනේ මට්ටමට ඉඳන් පුළුවන් නම් සෑහෙන්න හොඳයි. උවමනා දාන පිළි සමහර ඒවා දෙලින්ම ආපු විදිය තියෙනවනේ උඩ ඉඳන් පල්ලෙහාට. හරි ඊළඟට එන්න ඕනි ගණදනුකරු කියලා දාන්නත් ඉඩ තියෙනවා. එතන උත්තරේ හරි. හැබැයි එතන අපිට තියෙන පොයින්ට් එක තමයි උවමනා හඳුනා ගන්න ඒවා සපුරා දෙන්න. ඒක ළමයින්ට ඔළුවට එන්න ඕනි පළවෙනි පාඩමේදී උගන්වනවා උවමනා පුද්ගල බද්ධයි. පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස්. ඒ නිසා එතන ගණදනුකරු සංකල්පය කියලා හිතන්න ඕනේ. ඒ විදිහට හිතුණා නම් ඔබ වේ ප්‍රධානියා. මොකද දර්ශනය? ඔබ වේ ප්‍රධානියා කියනවනම් මොකද දර්ශනය? සාකල්‍යවාදී සාකල්‍යවාදී. මේවා නම් ඉතින් පුතේ ඕගොල්ලෝ හිතලා ඉවරට දාන්න ඕනේ. හැබැයි මේ වගේ ඒවාට ළමයි ගොඩාක් වෙලාව ගන්නවා. මේ දැන් පන්තියේදී අහුවාම එකෙක්ටවත් කියන්න බෑ. ඉතින් අර ඔහේ ඉන්නවා. අපරාධ වෙලාව. ගැළපෙන සම්නම් නාමයන් යෝජනා කරන්න කියලා තියෙනවා. ඔයගොල්ලෝ ලියපු මොනවා හරි නමක් කියන්න ගන්න සුවඳ සපංජම් වර්ගයකට නමක් කියන්නේ. නිකන් ඔයාගේ අයිඩියා එකකින් තනිකර බිස්නස් කරන්න නිකන් සාමාන්‍ය කොමර්ස් කරන්නේ උන්නේ අප්පා. සුවඳ සපං වර්ගයකට නමක් දාන්න කිව්වහම දාපු නමක් කියන්න පොඩ්ඩක් බලන්න නිකන් දැන් පන්තියේ නම් ළමයි කියන්නේ අනිත් ඒවා hina වෙන්නේ ඉඳලා. ගැළපෙනවද බලන්න නිකන් කියන්න බලන්න. දැන් ඔයාගේ ලක්ෂ අනම්මනම් ලියන්න බෑ. ඔයාට යෝජනා කරන්න කියලා තියෙනවා. සුවඳ සපං වර්ගයකට නමක් දාන්න. යකෝ දැන් බබාට නමක් දාන්නේ කොහොමද දැන් ළමෙක් හම්බුනන් පස්සේ. ඒ වගේ තමයි ඉතින් සමන් වර්ගයක් කවුරු හරි හදලා යා ඔයාට කියන මේකට නමක් කියහන් කියලා. ඉතින් නමක් කියන්නේ. ෆියෝනා අන්න ඒ වගේ ඕ යන්නේ. දැන් සමන් වර්ගයක් කියලා ඇඟ වෙන විදිහට කියනවා. තව අනිත්‍ය උන් දාන්නේ නැහැ. මේකේ කියව දාන්නේ සමන් සුවඳ සමන් જાතිය නිකන් ආසුනම්ය සීනීදු චිකිතු සබ දින හුරු වෙල්වත් ගගා ඉතින් ඕවත් ඉතින් එන්න කලින් නිකන් හිතනකොට ඒ වගේ තමයි ඉතින් සමන් කෑල්ල එක වෙන්නුවාම මේක වෙල්වත් කියලා නම කිව්වහම අපි පිළිගත්තට වෙල්වත් ඔය බලන්න ෆ්ලක්ස් ඔය ඉතින් වගේ සීනීදු සුනම්ය ඔය මොකද දැන් ටිකක් කියන්නේ ඒක ඒ වගේ නමක් ඉතින් දාගන්න පුළුවන් වෙන්නේ මූල්‍ය සේවා ආයතනයකට නම මූල්‍ය සේවා ආයතනයකට මුල්‍ය සේවා කියන්නේ නිකන් බැංකුවක් වගේ නිකන් ඔය ෆිනෑන්ස් කම්පැනි එකක් වගේ වගේ එකක් නේ. හා? දාපු කෙනෙක් කියන්නේ මොනවද නිකන් ඔයාලට නිකන් අයිඩියා එක දාපු නම. හා? ලක්පුර. ඔව් අන්නේ වගේ මොකක් හරි නිකන්
දප්පුල නෙවෙයි ලක්පුරද මොකද්ද නේද කිව්වේ? අන්න ඒ වගේ. ඒ වගේ ඉතිරි කිරීම සම්බන්ධ නිකන් මොකක් හරි ඒ වගේ නිකන් ගන්න. හරි. චොක්ලට් වර්ගයකට නම. හරි. ඒව ළමයි මෙහෙමයි මොකක් හරි මේ ගැළපෙන එකක් ඒ වෙලෙට දාගන්න. දුරකථන සේවාවක් කියන්නේ ඩයලොග් මොබිටෙල් වගේ ඒ වගේ වෙන මොකක් හරි නිකන් ටෙල් එකක්. හරි ඒ ගම්මේ වෙන විදිහට දාන්න. හරි. මොකක් හරි ටෙල් කියලාකට කැල්ලක් දාලා දාන්න. චොකලට් වර්ගයක් වුණාම දැන් තියෙන ඒවා ඉස්සෙල්ලා එතනකොට ඉස්බරි තියෙනවා. ඕවා දිනවනේ නිකන් ඒ වගේ නිකන් අර නිකන් ස්වීට් කෑම වලට ගැළපෙන විදිහට මොකක් හරි දාන්න. හැබැයි මට කියන්න බෑ උත්තරේ දෙක එක අයට ගැළපෙන ඒවා දාගන්න. පාණ්ඩ සඳහා මිල නියම කිරීමේදී පහත එක් එක් පුද්ගලයන් තුළ ඇති පරමාර්ථ මොනවාද යන්න මිල කිරීමේ පරමාර්ථ තුලින් ලියන්න. හරි. මිල කිරීම මේ කරේ ගිය සතියේ කලින් සතියේද කොහෙද? මේ අය ගාව තිබිලා තියෙන්නේ මොන පරමාර්ථද කියලා ඔන්න දැන් හරියට කියන්න. මම උත්සාහ කර චාමර. මම උත්සාහ කරන්නේ මේ ව්‍යාපාරي දිගටම කරගෙන යන්න. ඒ නිසා මම මගේ නිෂ්පාදිත වලට ලොකු මිලක් නියම කරන්නේ නැහැ. ඒ වුණත් හොඳ නිෂ්පාදිතයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මොන වගේ අරමුණකින්ද මෙයා මේක කරනවා ඇත්තේ? වෙළඳපොළ රැඳී සිටීම. වෙළඳපොලේ රැඳී සිටීම. කියන පරමාර්ථය මෙයා ගාව තියෙනවා. අද කාලේ හොඳ ලාභයක් නැතුව කිසිම ව්‍යාපාරයක් කරලා වැඩක් නැහැ. ඒ නිසා මම නම් මගේ නිෂ්පාදිත වලට මිල නියම කරන්න යන වියදම් වලට වඩා මුගක් ඉහළින් ගියා. මොකක්ද? ලාභ උපරිම කිරීම. ලාභ උපරිම කිරීම. ශාහිත් මම නම් මගේ නිෂ්පාදිත ඉදිරිපත් කරන්නේ ඉහළම ක්‍රේශක්තියක් තියෙන ඉල්ලුම් කරුවන්ට. ඒ නිසා මගේ භාණ්ඩ වල මිල ඉහළයි. වෙළඳපොළ සාරය උරා ගන්න. වෙළඳපොළ සාරය උරා ගැනීම. විශ්ව හොඳ ගුණත්වයෙන් යුත් භාණ්ඩ සාධාරණවට ඉදිරිපත් කිරීමයි මගේ බලාපොරොත්තුව. ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිතයක් ගන්න උවමනාය තමයි මගේ ළඟට එන්නේ. එයාගේ මොකද්ද පරමාර්ථය? නිෂ්පාදිත ගුණත්ව නායක. නිෂ්පාදිත ගුණත්ව නායකත්වය ලබා ගැනීම. හරිනේ? එහෙම අයිඩියා එනවා කියන්නේ ඒ ක්‍රම ටික එහෙම හරියට පොඩ්ඩක් අයිඩියා ඇවිල්ලා තියෙනවා. ඊළඟට අභ්‍යාසංක 6. පහත එක් එක් අවස්ථාවලදී යොදාගෙන ඇති ප්‍රවර්ධන ක්‍රම මොනවාද යන්න ලියා දක්වන්න. දීවර කාර්මිකයෙකු පාඨදියක් යොදා ගැනීමෙන් මුහුදු මාළු වලවි කිරීම. එතන මොකද්ද ප්‍රවර්ධන මිශ්‍රය ගිය සතියේ වගේ ඉවර කරේ අපි. ප්‍රවර්ධන මිශ්‍රය තුල මේක ගන්න පුළුවන් මොකක් විදිහටද? මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඍජු වලවිකරණය. ඍජු වලවිකරණය. ඍජු වලවිකරණය. ගොවීන් සඳහා වල් පැලෑටි මර්දනයට යොදාගත හැකි සරල උපකරණයක් හඳුන්වා දීම. ඒකට යන්න පුළුවන් ප්‍රවර්ධනය මොකද්ද? මහජන සම්බන්ධතාවල. මහජන සම්බන්ධතාව බෑ. මහජනතාව සම්බන්ධ වෙන දේවල් වලට ප්‍රසිද්ධ වෙලා ඒක විකුණනට ඊට වඩා හොඳ එකක් තියෙනනේ. ප්‍රචාරණය. ප්‍රචාරණය ටිකක් ගැලපෙනවා වඩාත්ම ගැලපෙන එක තමයි පෞද්ගලික අලෙවි. ඔයගේ මැෂින් වගේ දේවල් විකුණනකොට විකුණුම් සේවකයෙක් ඇවිල්ලා ඒ ගොවි මහත්තුරු සම්බන්ධ වෙලා මැෂින් එක ගැන පැහැදිලි කරලා පාවිච්චි කරන විදිහ පෙන්නලා එහෙම තමයි ඔයගේ විකුණන්න පුළුවන්. ටීවී එකේ දැම්ම ගියා මහ ලොකු එකක් නෑ. මොකද ටීවී එකේ දැම්මත් ඉතින් අදාළ වෙන්නේ ගොවියන්ට විතරනේ. සමහර විට ඔය ගොවියෝ ටීවී බලන්නෙත් නෑ. ගොවියෝ කියන්නේ කුඹුරු වලට එහෙම වලට යන මිනිස්සු ඉතින් ටීවී බලන්නේ එහෙම නෑනේ. හොඳම දේ තමයි පෞද්ගලික අලෙවි. ඒ අදාළ ශේෂ්ත්‍රයේ ඉන්න උංගාවට මුණ ගැහෙන්න ගිහිල්ලා අවශ්‍යතාවය පෙන්නලා විකුණනවා. තමයි මේ දවස්වල අපිට නිතරම කෝල් කරනවා, chat කරනවා, මැසේජ් ගෙවනවා. මම නිකමටිගේ Facebook එකේ නිකන් අර මොනවාද Messenger වල එන ගොඩක් ඇවිල්ලා නිකන් බලාගෙන ගියා. ගොඩාක් ඒවල තියෙනවා මේ වෙබ්සයිට් වෙබ් ඩිසයිනර්ලා. වෙබ් ඩිසයිනර් සයිට් ඩිසයින් කරන අය. ආයි කියලා දාලා මේ අපිට පුළුවන් ඔබට උදව් කරන්න. එහෙම කියලා නිකන් එන ඇඩ්වර්ටයිස්මන්ට් ඒවල මේ ඔක්කොම තියෙනවා. පහක් විතර තිබ්බා. වෙබ්සයිට් හදන අය තමයි මේ වෙල තියෙන්නේ. මම දන්නේ යාළුවා නම් මම නෙමෙයි. ඒකට කියවන්නේ නැත්තේ. ඔය නිකන් ඒවලයි. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා මම කරන්නේ මේ වැඩේ කියලා. මේ Facebook වල මම ගියාම මම කරන්නේ මොකද්ද කියන එක පැහැදිලි. ටියුෂන් ගුරුවරයෙක් කියන එක පේනවනේ Facebook එකේ මාව බලන කෙනෙක්. ඒකට ඒගොල්ලෝ දන්නවා මේ වගේ කට්ටියට තමයි මේක ඕනේ මේ වෙලාවට. වෙබ්සයිට් දෙකම හදන්න, platform හදන්න. අපි online class කරනවානේ.
ඒතර බලන්න මේගොල්ලෝ අර ගෙදරට ඇවිල්ලා මුණ ගැහෙන්න බැරි හින්දා තමයි chat කරලා අපිව සම්බන්ධ කරගන්න හදන්නේ. හරි නම්බර ඉල්ලගෙන ඊට පස්සේ ඔන්න අනේ ඕවා හදන්න මේ මැෂින් වගේ දේවල් නෙවෙයි ගෙදරට ඇවිල්ලා පැහැදිලි කරන්නේ. වෙබ්සයිට් එකේ මනම් හදලා එතකොට ඒගොල්ලෝ ඔන්ලයින් එකට සම්බන්ධ වෙලා ඒව කරන්න හැටි පෙන්නනවා. ප්‍රසන්ටේෂන් කරනවා. අන්න බලන්න පෞද්ගලික අලවිය තමයි ඒ වගේ වට හොඳ. බැංකුවක් විසින් ළමයින් සඳහා නව ඉදිරි කිරීමේ තැන්පතු ගිණුම් ක්‍රමයක්. රූපවාහිනී මාධ්‍යයෙන් හඳුන්වා දී මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? යකෝ රූපවාහිනී මාධ්‍ය කියලා අමුවෙන්ම දීලත් බැයිද? ප්‍රචාරණය. ප්‍රචාරණය. ආනයනය කරන ලද ජංගම දුරකථන මිලදීගත හැකි ස්ථාන පිළිබඳ පුවත්පත් මගින් දැනුවත් කිරීම ප්‍රචාරණය. ප්‍රචාරණය තමයි පුවත්පත් රූපවාහිනී දෙකම ප්‍රචාරණය. සුපිරි වෙළඳසැලක අලවිය වැඩි කර ගැනීම සඳහා වට්ටම් ක්‍රමයක් හඳුන්වා දීම. විකුණුම් පවත් විකුණුම් ප්‍රවර්ධනයේ ඩිස්කවුන්ට් දාලා දෙනවා නම් වැඩිපුර විකුණ ගන්න එහෙම කරන්නේ. හිමියන්තුන් මලවිය වැඩි කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ තොග අවසන් කිරීමේ මහා සේල් පැවැත්වෙන බව රූපවාහිනියෙන් දැනුම් දීම මොකද්ද? විකුණුම් පවත් විකුණුම් ප්‍රවර්ධනය. ඩෙන්ගු වතුර මර්ධනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් වීදි නාට්‍යයක් රඟ දැක්වීම. මහජන සම්බන්ධතා. ඈ? මහජන සම්බන්ධතා. මහජන සම්බන්ධතා. පෞද්ගලික ආරක්ෂක සේවා සපයන ආයතනයකට බදවාගත් ආධුනික ආරක්ෂක වටයක් පුහුණු කිරීම සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් යොදවා ගැනීම. මොකද? අත්දැකීම්. ඇයි සෞහාර්දයෙන් කියලා දුන්න එක? අත්දැකීම්. ජීවිත රක්ෂණ සමාගමක අනුග්‍රහයෙන් මාරක වටරවුමක් අලංකරණය කිරීම හා නඩත්තු කිරීම. මොකද? මහජන සම්බන්ධතා. මහජන සම්බන්ධතා. කමිස නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිෂ්පාදන වලින් කොටසක් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේම පවත්වාගෙන යන වෙළඳ කුටියේදී ගනුදෙනු කරුවන්ට විකිණීම. ඍජු අලෙවි. ඍජු අලෙවි කරන ඔව් ඍජු අලෙවි කරන්නේ. හතර තරමනේ දෙන්නේ. හතරම දිවහර හනෙවෙයි හරි. මේ ඉරි ගහන ඒවා. අලෙවිකරණ දර්ශනයේ විකාශනයේ අදාළ සංකල්පය පිළිබඳ ඇති නිවැරදි පිළිතුරු තෝරන්න. පළවෙනි එක ගමුකෝ එතන අන්න බෑ. ආවොටෙන් පළවෙනි එක ගන්න පුළුවන්. දෙවෙනි එක බෑ. තුන්වෙනි එක බෑ. හතරවෙනි එක බෑ. පස්වෙනි එකත් බෑ නෑ එක. උත්තර එක. පළවෙනි එකට එක. දෙවෙනි එක සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ ප්‍රධාන කොටස් තීරුවේද වයි තීරුවේ එම කොටස් මගින් අවධානය යොමු කරන අංගද දැක්වේ. සම්බන්ධතා අලෙවිකරණය. කොට එකට දාන්න පුළුවන් C සමෝදානිත අලෙවිකරණය. D අභ්‍යන්තර අලෙවිකරණය. A කාර්ය සාධන අලෙවිකරණය. B එන උත්තරේ 5. දෙකට 5. 3 පාරිභෝගික හා සමාජීය යහපැවැත්ම ආරක්ෂාවන හෝ වැඩි දියුණු වන පරිදි ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීම හැඳින්විය හැක්කේ සමාජීය අලෙවිකරණ සංකල්පය 3. 3ට 3. 4 සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයක් සඳහා පැවිදි යුතු අවශ්‍යතාවයක් ලෙස පිළිගත නොහැක්කේ මෙන් කුමක්ද? සරල බව. එහෙම කියන්නේ 4ට 2. 5 මතින්තර පරපුරක් යන තේමා කරගෙන පවත්වනු ලබන අන්තර්පාසල් චිත්‍ර තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වයේ ලබා දීමට ඉදිරිපත් වී ඇත්තේ එක්තරා පාසල් උපකරණ නිෂ්පාදන ආයතනයකි. මේ අයත් වන්නේ ප්‍රවර්ධන විශ්වයේ කුමන විචලනයටද? චිත්‍ර තරගාවලියකට ස්පොන්සර් කරලා තියනවලු ඔය ඇට්ලස් වගේ ආයතනයක්. එතකොට මේක ගන්න පුළුවන් ප්‍රවර්ධන විශ්වයේ මොකටද ළමයි? මහජන සම්බන්ධතා.
මහජන සම්බන්ධතා ඉතින් ළමයින්ට තියෙන චිත්ත තරගයට අනුග්‍රහය දක්වලා තියෙන්නේ ඇට්ලස් හරි සම්මානි හරි ඔය මොකක් හරි පාසල් උපකරණ නිපදවන ආයතනයක්. මේගොල්ලෝ දන්න චිත්ත තරගයට එන්නේ පාසල් ළමයි. ඒතකොට මෙතන තියෙන උත්තර වලින් මහජන සම්බන්ධතා තමයි ගන්න තියෙන්නේ. පහක් වෙන්නේ අලෙවිකරන සංකල්ප ප්‍රදාන ප්‍රශ්න තුනකින්. නිෂ්පාදනයේ මහ පරිමාණයෙන් වැඩි කොට අඩු පිළිවෙලකට යටතේ ගණනමින් බෙදා හරිමින් වෙළඳපොළ තුළ සුළුම කළොත් පාරිභෝගිකයා මිලදී ගනී. ඕක නිෂ්පාදන සංකල්පයෙන් පාරිභෝගිකයා පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කිරීමට නොහැකි බව. ප්‍රවර්ධන උත්සාහයන් ගතහොත් පාරිභෝගිකයා ගන්නවා. ඒ කියන්නේ විකුණු. නිෂ්පාදන විකුණු. එක් එක් ගණදෙනු කර විලක්ක කොට ඔවුන්ගේ සුවිශේෂී වුණා මැනවින් හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීමට ප්‍රයත්න දරයි. ඒක ගණදෙනු කරු. දැන් උත්තරේ 3. උත්තරේ 3. ව්‍යාපාර ආයතනයකට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම කොටස් එකම අරමුණකින් යුක්තව ක්‍රියාත්මක කිරීම වැදගත් බව අවබෝධ විය. එම පදනම මත බිහි වූ අලෙවිකරණ සංකල්පය වන්නේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. 3. පාණ්ඩ අලෙවිකරණ මිශ්‍රයට වඩා අමතර සේවා අලෙවිකරණ මිශ්‍රය තුළ තවත් 3ක් ඇත. ඒවා නම් 2. මෙතන xy දීර්ඝ දෙක ගලපන්න තියෙන්නේ a අකුරට එන්න ඕනි 3 b අකුරට එන්න ඕනි 4 c අකුරට එන්න ඕනි 2 d අකුරට ඒක උත්තරේ 4. ගණදෙනු කරට වටිනාකම් එක්කිරීම අලෙවිකරණයේදී මට්ටම් 5ක් යටතේ සිදුවේ. පහත දැක්වෙන්නේ මේ පිළිබඳ විස්තර පහකි. අපට අපෙන් අහන්නේ ඉහත විස්තරය වගේ කියවෙන්නේ කවර මට්ටම් පිළිබඳවදයි ABCD අනුපිළිවෙලින් දැක්වෙන කාණ්ඩය තෝරන්න. මූලික අංග වලින් සමන්විතව ඉදිරිපත් කරනවා නම් එතකොට ඇවිල්ලා ඒක මූලික නිෂ්පාදිතය. ඒ අකුරට එන්න ඕනේ මූලික නිෂ්පාදිතය කියලා. ගණදෙනු කරු ආකර්ෂණය කරගන්න අංග ලක්ෂණ දානවා නම් ඒක අපේක්ෂිත නිෂ්පාදිතය. ගණදෙනු කරු නිෂ්පාදන මිලට ගන්නේ මෙම ප්‍රතිලාභය නිසා. එහෙනම් ඒක හර ප්‍රතිලාභය. නිෂ්පාදිත සියලුම සංවර්ධන මට්ටම් සහිත අනාගතයේ එන මට්ටම විභව නිෂ්පාදිතය. ගණදෙනු කරු ඉන්නට වඩා දෙයක් දෙනවා නම් වර්ධිත නිෂ්පාදිතය. එතකොට පුතේ උත්තරේ 3. පළදායි වෙළඳපොළ ඛණ්ඩනයක් සඳහා පැවතිය යුතු අවශ්‍යතාවයක් නොවන්නේ මින් කුමක්ද? දෙක. මෙතනත් ගලපන්න තියෙනවා නිෂ්පාදිතය කිව්වහම ගත්ත හැකි සේවා. ඒ අකුරට 4. මිලට ගත්ත හැකි දීමනා. බී අකුරට 3. ස්ථානයට ගත්ත හැකි ආවරණය. සී අකුරට 1. ප්‍රවර්ධනයට ගත්ත හැකි පෞද්ගලික අලෙවිය ඩී අකුරට 2. උත්තරේ 5. 12ට 5. 13 මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයේ සූදානම් වන ශිෂ්‍යයන් හට ප්‍රදේශ 20ක නොමිලේ පවත්වන සම්බන්ධන වාරාව සඳහා ප්‍රධාන අනුග්‍රහය අපේ රක්ෂණ සමාගම ලබා දුන්නා. පැහැත්තන්නේ ප්‍රවර්ධන විශ්ලේෂණයේ කවර උපාංගයටද? කියලා උත්තරේ 13ට 3 මහජන සම්බන්ධ. 3. අලෙවිකරණ සංකල්ප හා එම සංකල්ප වලට අදාළ ලක්ෂණ පහක ඔබේ දැක්වේ. අලෙවිකරණ සංකල්පයට අපිට දාන්න පුළුවන් B. නිෂ්පාදන සංකල්පයට දාන්න පුළුවන් C. මෙතන මේ පොඩි කතන්දරයක් තියෙනවා නේද? නිෂ්පාදන කියලා දෙකක් තියෙනවානේ.
කොට එහෙනම් ළමයි මෙහෙම කරගන්න. දෙවණියට තියෙන නිෂ්පාදන සංකල්පය නිෂ්පාදිත කරගන්න. දෙවණියට තියෙන නිෂ්පාදන සංකල්පය නිෂ්පාදිත කරගන්න. එතකොට බලන්න එකට B දෙකට A තුනට D හතරට C. හරි? ඒක සාතරට එක. 15 නිෂ්පාදිතය මිල බෙදා හැරීම ප්‍රවර්ධනය යන අලෙවි මිශ්‍ර සාධක ගණනකරු කරුපේ දෘෂ්ටියෙන් දැක්වූ විට නිෂ්පාදිතයට කිව්ව හැකි විසඳුම කියලා මිලට කිව්ව හැකි පිළිවෙල බෙදා හැරීම පහසු සංනිවේදනය. උත්තරේ 2 15කට 2. 16 සල්ලයිට් ලක්ස් රෙක්සෝනා වැනි සන්නම්. ඒ වගේ සන්නම් වලට මොන සන්නම් කියලාද කියන්නේ කියන්න? උත්තරේ කීයද 16ට? පවුල් සන්න එකනේ. ඈ දෙක භාණ්ඩ සම්බන්ධ භාණ්ඩ සන්නම් ඉතින් එක එක ඒවාට වෙන වෙනම නම් දාගන්න වෙන්න. සන්ලයිට් ලක්ස් රෙක්සෝනා යුනිලිවර්ස්ලා උදාහරණ හැටියට දෙන්නේ භාණ්ඩ සන්නම් වලට. පවුල් සන්න වලට උදාහරණ දෙන්නේ රයිගම් වගේ ඒවා. මේ එක එක භාණ්ඩයට වෙන වෙනම නම් දානවා නම් භාණ්ඩ සන්නම්. ඔක්කොම භාණ්ඩ වලට එක නමක් දානවා නම් තමයි පවුල් සන්නම්. ත්‍රිරෝධනත ගෙන්වා බෙදා හැරීම ප්‍රසිද්ධ ආයතනයක් ඉදිරිපිට පාසලදාන දැන්වීම ප්‍රදර්ශනය විය. සෑම ත්‍රිරෝධනතයක් සඳහාම අගනා වැහි ආවරණ කට්ටලයක් නොමිලේ. ඉහත දැන්වීම තුලින් ගම්ම්‍ය වන්නේ ඔහොම ඒවා දෙන්නේ මොකේද? මොකද ඔක? පාරිභෝගික ප්‍රවර්ධනය ආ පාරිභෝගික ප්‍රවර්ධනය පාරිභෝගික ප්‍රවර්ධනයක්. කියන්නේ ඔක විකුණුම් ප්‍රවර්ධනයට අයිති. විකුණුම් ප්‍රවර්ධනයේ කැලේ තුනක් තියෙනවානේ. ඒකෙන් පාරිභෝගික ප්‍රවර්ධනයට තමයි මේක දාන්න පුළුවන්. 14 3. 18 පහළ දැක්වෙන්නේ භාණ්ඩයක නිෂ්පාදන පිළිවෙල පිළිබඳ දත්ත කීපයකි. ලකුණු කළ මිල. ඒකේ ගණන ඒ මිල ගණන් කරන එක ඕගලන්ට දැන් නෑ. ඒකෙන් අයින් කරලා ඔබ උත්තරේ එන්නේ ළමයි 5. හරි. මිල කිරීමේ ක්‍රම නෑ නේද? ගණන් හදන්න දෙන්නේ නෑ. මම අර නිකන් දුන්නා. පහත දැක්වෙන්නේ අලෙවි මිශ්‍රයේ විචලනයන් හා ඊට සම්බන්ධ උපකරණ කීපයකි. නිෂ්පාදිතයට දාන්න පුළුවන් සන්නම ඇසුරුම ඒ ටික. ඒ අකුරට 2. මිලට දාන්න පුළුවන් 3. ස්ථානයට දාන්න පුළුවන් 4. ප්‍රවර්ධනයට දාන්න පුළුවන් 1. උත්තරේ 4. උත්තරේ 4. අලෙවිකරණ sannivedana මිශ්‍රයට අයත් අංග ඇතුළත් නිවැරදි කාණ්ඩය. sannivedana කියන්නේ ප්‍රවර්ධනය කියන එක නිවැරදි කාණ්ඩය. තුන නව භාණ්ඩයක් වෙළඳපොළට හඳුන්වා දීමේදී බොහෝ විට ඉහළ මිලක් නියම කරනු දැකිය හැකිය. මෙවැනි මිල කිරීමේ ක්‍රමයක් හඳුන්වන්නේ මොකද්ද? උත්තරේ කීයද? 2 2. සාරය උරා ගැනීමේ මිල ක්‍රමය. ව්‍යාපාරිකයන් භාණ්ඩ ඉදිරිපත් කිරීමේදී වෙළඳපොළ ඛණ්ඩනය කරනු දැකිය හැකිය. පහත වගුවෙන් දැක්වෙන්නේ වෙළඳපොළ ඛණ්ඩනයට යොදාගත් පදනම්ය. දෙපැත්ත ගලපන්න තියෙන ප්‍රජාවිද්‍යාත්මක කියලා ගත්තොත් පිට ගන්න පුළුවන් B දෙකට A තුනට C හතරට D. උත්තරේ 5. උත්තරේ 5. මම මෙතන ගලපන්න තියෙන්නේ. උත්තර මූලික නිෂ්පාදිතය කියන එක A B අකුරෙන් C අකුරෙන් තියෙන එක හර ප්‍රතිලාභය.
හර ප්‍රතිලාභයේ 8 මොකද්ද මේ? A අකුරට එන්න ඕනි B. B අකුරට එන්න ඕනි ප්‍රශ්නේ නිකම් මහපට ගිහින් මෙතන මේ මොකද ABCD කියලා දෙයක් තියෙනවා. මුලින්ම එන්න ඕනි A. B ඊළඟට එන්න ඕනි A. ඊළඟට එන්න ඕනි P. ඊළඟට එන්න ඕනි DC. උත්තරේ 4. උත්තරේ 4. ව්‍යාපාරිකයෝ විසින් භාණ්ඩයකට මිල කිරීමේ ක්‍රමයක් තෝරා ගැනීමේදී පහසු සාධක දැනෙන්නට කරන ලබයි. මෙම සාධක වලින් වඩා සැලකිල්ලට ගත යුතු සාධක ඇතුළත් කාණ්ඩය. මිල කිරීමේදී මූලික වශයෙන් සාධක තුනක් ගැන හිතන්න කියන්නේ ඒ තුන ගත්තා නම් හරි. ඉල්ලුම පිරිවැය තරඟය ABF කියන උත්තරේ 2. 24ට 2. 24ට 2. 25 සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ ප්‍රධාන සංරචකයට සැලකිය හැක්කේ සම්බන්ධතා සමෝදානිත අභ්‍යන්තර කාර්යඵල. උත්තරේ 1 25ට 1. 26 පහත දැක්වෙන්නේ ව්‍යාපාර ආයතනයක තේමා පාඨයේ ප්‍රගතියේ සහකරුවා ඔබය. මේ ආයතනයේ අලෙවිකරණ දර්ශනය වන්නේ මොකක්ද? මොකද්ද ප්‍රගතියේ සහකරුවා ඔබය කියලා තමයි ඒගොල්ලෝ තේමා පාඨය දාගෙන ඉන්නේ. ඒගොල්ලෝ යන සංකල්පය මොකක්ද අහනවා මෙතන දෙන උත්තර වලින් ගැලපෙන්නේ මොකද්ද? අලෙවිකරණ. අලෙවිකරණ. මෙන්න මෙතන නිෂ්පාදිත මිශ්‍රයක් දීලා දිග පළල පිළිවෙලින් අහනවා. දිග කිව්වහම මං කියවනේ තියෙන අයිටම් ටික ගණන් කරගන්න කියලා. කෙලින්ම චොකලට් වර්ග වලින් 3යි, පීම වර්ග වලින් 5යි 8යි, 9යි 10යි 11යි 12යි 13 14 15 16යි. පළල කියන්නේ 4යි 16යි 4යි. ඒ කියන්නේ උත්තරේ 3. තුන නෙවෙයි ළමයි 4. අය අරකේ ආයෙ කෑලි දෙකක් බෙදනවා. නෑ 4 මේ 3 තමයි එක ගන්න බෑ ඒක හරියට. තමයි ප්‍රධාන වර්ග කියන්නේ බිස්කට් වර්ග කියලා දැන් මම 3 උත්තරේ 3. 28 පහත දැක්වෙන්නේ නිෂ්පාදිත ජීවන චක්‍රයේ අධ්‍යයන පිළිවෙලින් නම් ඉස්සලම B A E D C දෙක උත්තරේ 2. පහත සඳහන් වන්නේ නිෂ්පාදිතයක් වෙළඳපොළ ඉදිරිපත් කරන මට්ටම් පිළිවෙලට ගන්න C B A E D 4 බලන්න ඉතින් දැන් ඒ උගන්වපුවා පාඩම් කරගත්තා නම් ප්‍රශ්නයක් නැහැ නේ මහලොකුවට දැන් ඔය ලියන්නේ ලස්සනට ඔය අහනකොට කියන්නේ එකම ළමයි ටිකක් තමයි උත්තර දෙන්නේ අනිත් ළමයි ලියලා ඇති කියලා හිතනවා. ඉතින් අලෙවිකරණේ පාඩම ඉවර කරේ ගිය සතියේ. ඒ ඉවර කරපු එකේ මේ ප්‍රශ්න ටිකට තනියෙන් උත්තර ලියලා හරි උත්තරේ ගලපලා දාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද පාඩම හරියට තේරුම් නැත්නම් ආයෙ බලන්න උනත් පුළුවන් නේද? හිතන්න මිල කිරීම ගැන කියන කොටස හරියට තේරුන්නේ නැහැ. YouTube එකට ගියා සුස්කාල බලුවා. ආයෙ සැරයක් පාඩම උගන්නන එක ඒ විදිහටම තියෙනවා. ඒකනේ මම කිව්වේ ඔන්ලයින් එකේ ගන්න තියෙන chance එක ගන්න කි. ඊළඟට මොකද YouTube පැකේජ් එක එහෙම දාගන්නවා නම් ළමයි ඔය නොතේරිච්ච පාඩම් එහෙම ආයි බලන්න. දැන් ඔය වෙන ළමයින්ට දාන ඒවා තියෙන්නේ ඒවා හරි කමන්නේ බලන්න YouTube පැකේජ් එක දාගත්තා නැති. එන ගොඩක් බැලියා එකේකට මෙගා ගිගාබයිට් 30ක් කොහෙද දෙනවා. YouTube එකේ මේ එහෙම ලොකුවට කැපෙන්නේ නැහැ සල්ලි. ඒක 360 දාලා බලන්න අර
මේ අඩුම රෙසලූෂන් දාලා ෆෝන් එකෙන් බලන්න හින්දා 720 වගේ දාලා බලන්න නැතුව. ඊළඟට විකුණුම් ප්‍රවර්ධන උපකරණ කීපයක් පහත දැක්වේ. ඊට විකුණුම් ප්‍රවර්ධන උපකරණ තුලින් පාරිභෝගික ප්‍රවර්ධන උපකරණයක් ලෙස සැලකෙන්නේ ආධික්‍ය කූපන් ඒ දෙක විතරයි. අයන්නයි ඊ යන්නයි. උත්තරේ 1. ආධික්‍ය කියන්නේ අර එකක් ගත්තාම මොනාරි දෙයක් ගත්තාම තව එකක් ටැග් එකක් විදිහට නිකන් දෙන එකනේ. මම දුන්නා ගොන්න ඔය කියලා දීලා තියෙන්නේ. මෙතන ඉසව් කියන එකට ගන්න පුළුවන් 2. ඒ අකුරට 2 සංවිධාන වලට ගත්ත හැකි 3 දීපල වලට ගත්ත හැකි 4 එතකොට උත්තරේ 4 31ට 4 32 පහත එක්ස්ටීරියර් සඳහා ප්‍රවර්ධන මිශ්‍රයේ මූලික දෙපැත්ත ගලපන්න තියෙන්නේ විකුණුම් ප්‍රවර්ධනයට දාන්න පුළුවන් වට්ටම් 1ට B මහජන සම්බන්ධතා වලට දැම්ම හැකි A ඍජු වලකීකරණ වලට දැම්ම හැකි E ඉසව් මාධ්‍යකීම් වලට දාන්න පුළුවන් C පෞද්ගලිකයන්ට දාන්න පුළුවන් D ප්‍රචාරණයට දාන්න පුළුවන් F උත්තරේ 1 33 හරාලවීකරණ සංකල්ප පිළිවෙලින් ඇතුළත් කාණ්ඩය 4 මෙතනත් ගලපන්න තියෙන්නේ සාකල්‍යවාදී කිව්වහම 1ට C විකුණුම් කිව්වහම E නිෂ්පාදිත කිව්වහම B අලෙවිකරණ කිව්වහම A උත්තරේ 5 34ට 5 35 හඳුන්වා දීමේ අධීරයේදී සම්පෝදනයක සාමාන්‍යයෙන් ගන්නවා වර්ධන අධීරයේදී ඒ කියන්නේ එන්න වැඩි වෙනවා කියන එකනේ ගුණත්වය වර්ධනය කරනවා A පරිණත අධීරයට එනකොට භාණ්ඩය නවීකරණය කරනවා B පිටිහින අධීරයට යනකොට ආයෝජන සීමා කරන උත්තරේ 2 35ට 2 36 අලෙවිකරණයේදී මහජන සම්බන්ධතාව යොදාගත හැකි ක්‍රම කීයද ගත්ත උත්තරේ මහජන සම්බන්ධතාවට කීයද පළවෙනි එක බේද තුන්වෙනි එක 5 5 අලෙවිකරණ සංකල්පවල විකාශනයේ අනුපිළිවෙලින් තෝරන්න මුලින්ම නිෂ්පාදනයේ තිබ්බේ ඊළඟට නිෂ්පාදිතාව ඊළඟට විකුණුම්මාව ඊළඟට අලෙවිකරණ යන 5 නිෂ්පාදිතයේ මිල ප්‍රවර්ධනයේ බෙදාහැරීමේ උපාංග අයත් වන්නේ අලෙවිකරණ මිශ්‍රය 2 38ට 2 අලෙවිකරණ මිශ්‍රය 39 පහත එක්ස්ටීරියර් සඳහන් අලෙවිකරණ නාමය දෙපැත්ත ගලපන්න තියෙන්නේ කනදුණු කරු සංකල්පයට E නිෂ්පාදිත සංකල්පයට D සාකල්‍යවාදී නම් B විකුණුම් නම් C අලෙවිකරණ නම් A උත්තරේ 2 අලෙවිකරණයේදී නිෂ්පාදන සංකල්පයේ ක්‍රියාත්මක වූ යුගයේ කියන පළවෙනි එකනේ එක 41 ප්‍රචාරණය වුණා සර් 40 ප්‍රශ්නයට දෙක ගන්න වෙයිද අපි ඉල්ලුම අනුව සපයීම වැඩි කරන්න බැරි වෙන්නේ ඉල්ලුම අනුව සපයීම වැඩි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ
ඉල්ලන විදිහට දෙනවා කියන එකනේ. එතකොට නිකන් ගණතුරු කරුවා ගැන හිතලානේ කියන්නේ. නිෂ්පාදන සංකල්පයේදී එහෙම හිතුවේ නැහැ. ඒගොල්ලෝ බැලුවේ ගණතුරු කරුවන්ගේ අවශ්‍යතාව මොනවා ගැන හිතන්නේ නැතුව Tamanට ඕන විදිහට අඩු ගානකට හදලා සුලභ කරන්නේ. අර ඉල්ලුම කියන වචනේ හින්දා එහෙම ගන්න බෑ. ඉල්ලුමට අනුව සපයනවා නම් එතන අලෙවිකරණය තියෙනවා. ඒකයි. ප්‍රචාරණයේ ගුණාංග හා අරමුණු කීපයක් පහක් දැක යදුනි ප්‍රචාරණයේ අරමුණු පමණක් ඇතුළත් කාණ්ඩය. අරමුණු හතරක් උගන්වලා තියෙනවනේ. දැනුම් දීම, පෙළඹවීම, සිහිපත් කිරීම, දිරිමත් කිරීම. උත්තරේ 4. 42 නිෂ්පාදිතයකට මිලක් තීරණය කිරීමේදී අලෙවිකරුවෙක් විසින් සලකා බලන ප්‍රධාන සාධක ලෙස පිළිගත හැක්කේ. මිල තීරණය කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධක තුනක් කියලා දුන්නා. 3CS ආකෘතිය කියලා. ඉල්ලුම පිරිවැය තරගකරුවන්ගේ මිල. ඉල්ලුම පිරිවැය තරගකරුවන්ගේ මිල. උත්තරේ 5. 42ට 5. 42ට 5. 43 ෆුඩ්මාර්ට් ආයතනය ගණදෙනුකරුවන්ට නිකුත් කරන කූපන්. කූපන් කියන්නේ ඉතින් ගැනීම විකුණුම් ප්‍රවර්ධනයේනේ. 3. 43ට 3. 44 නිෂ්පාදනයකට සුලභතාවය. අයන්නට 4 ආයන්නට 3 කියන්නට 1 ඊයන්නට 2 එයන්නට 5. උත්තරේ 3. අදලිස් 5 නිෂ්පාදිතයක මිල තීරණය කිරීමේදී සලකා ගන්න ප්‍රධානතම සාධකයකි. ප්‍රධාන සාධක තුනක් උගන්වලා තියෙනවා. ඒ තුනෙන් එකක් මෙතන තියෙනවා. මොකද්ද? තරගකරුවන්ගේ මිල 5. ප්‍රවර්ධන මිශ්‍රයේ උපාංගයකි. ඍජු අලෙවිකරණය. ප්‍රවර්ධනයට තියගන්න එකකට තියෙන එකනේ ඍජු අලෙවිකරණය. මිනිසුන්ගේ සාමාන්‍ය මිලදී ගැනීම මිනිසුන් සාමාන්‍ය මිලදී ගැනීමට නොසිතන වාණ්ඩ නොසෙව් වාණ්ඩ. වෙළඳපොළ ඛණ්ඩ අතුරින් වඩාත්ම දාසිදායක වෙළඳපොළ ඛණ්ඩය ඉලක්ක වෙළඳපොළ භාණ්ඩ සුලභ කොට අඩු මිලකට අලෙවි කිරීම මුල් කරගත් අලෙවිකරණ දර්ශනය නිෂ්පාදන සංකල්පය. ආයතනයකට දාන විචල්යන් දීලා නිෂ්පාදිත ලෙස සැලකෙන්නේ මොනවාද අහනවා? අයන්නයි කියන්නයි ඊයන්නයි. 4 උසස් ගුණත්වයෙන් යුත් භාණ්ඩ වෙළඳපොළට සැපයීම මුල් කරගත් අලෙවිකරණ දර්ශනය නිෂ්පාදිත සංකල්පය. 5 සඳහන් වන්නේ මිල කිරීම කෙරෙහි බලපාන සාධක කීපයකි. ඉහත සාධක අතුරින් මිල කිරීම කෙරෙහි බලපාන ප්‍රධානතම සාධක 3. මිල කිරීම කෙරෙහි බලපාන ප්‍රධානතම සාධක 3. දැන් කීප දණක මාව බලන්නේ මේ එකම ටික එන හැටි එක එක අවුරුදු වල. ඉල්ලුම පිරිවැය තරගකරුවන්ගේ මිල. අයන්නයි ඇයන්නයි ඊයන්නයි. 4 මෙතන තියෙනවා 3000කට වඩා මිලදී ගන්න අයට අත්අොරලෝසුවක් නිකන් දෙනවලු. මොකද්ද මේක? පාරිභෝගික ප්‍රවර්ධනය. 3 අලෙවිකරුවෙක් සිය ප්‍රචාරණය ප්‍රවර්ධන හා වෙනත් අලෙවිකරණ ප්‍රයත්න යොමු කරන නිශ්චිත වෙළඳපොළ ඛණ්ඩය ඉලක්ක වෙළඳපොළ 54ට 1. 55 ජීවන චක්‍රයේ අධීර ටික දීලා ගති ලක්ෂණ දෙනවා. හඳුන්වාීමේ අධීරයේදී පිරිවැය ඉහළයි. ඒ අකුරට 4. වර්ධන අධීරයේදී ලාභ ඉහළයි. වර්ණත අධීරයේදී ඒක ගන්න බෑ. 100 අකුරට වර්ණත අධීරයේදී එන්න ඕනි 2. ඒ කියන්නේ මූලික නිෂ්පාදනයේ විවිධත්වයට පත් කරයි. පිරිහෙන අධීරයේදී අනිත් උත්තරේ 4. 55ට 4. 55ට 4. 56 පහත දැක්වෙන්නේ ප්‍රචාරණයේ මූලික ගුණාංග සහ අරමුණය. මේවා අතුරින් ප්‍රචාරණයේ අරමුණු ලෙස පිළිගනු ලබන්නේ දැනුම් දීම, පෙළඹවීම, සිහිපත් කිරීම. A D F G උත්තරේ 1. ආර්ථිකය තුළ පවත්නා භාණ්ඩ හා සේවා ඉල්ලුමට සරණ සැපයීමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. සාර්ව අලෙවිකරණය.
සාර්ව අලෙවිකරණය. ඒවා නම් ඔයගොල්ලන්ට එහෙම ගන්න ඉන්ටර්ලොක් ගන්නන්නේ නැහැ. මම උත්තරේ කිව්වේ. අලෙවිකරණ අර සංකල්ප වලින් ප්‍රකාශිත ආරම්භක සංකල්පයේ අවශ්‍යතා වමනා හා ඉල්ලුම් පහ. ගණදෙනු කරුවන් සතු ආදායම ලබා ගැනීමට ව්‍යාපාර අතරින් තරගයේ පොදු තරගයේ 4 59ට 4 60 නූතන ඕමාරු ආර්ථිකය තුළ වෙළඳපොළ කොටස් 5ක් හඳුනාගත හැක. ඒ අතරට අයත් නොවන පිළිතුර වන්නේ අයත් නොවන පිළිතුර නිෂ්පාදන වෙළඳපොළ කියන එකනේ. නේද? පොඩ්ඩක් බලන්න එක මට මතක නෑ හරියට අතන ඒක වෙළඳපොළ කොටස් 5ක් තිබ්බා. පළවෙනිම පිටුවට පළවෙනිම හරිය තමයි කියලා දුන්නේ. සර් ශ්‍රම වෙළඳපොළ නේද? ශ්‍රම වෙළඳපොළ කොටෙන් බලන්න වතරමැදියන් වෙළඳපොළ තියෙනවා. මේ පාරිභෝගික වෙළඳපොළ, සම්පත් වෙළඳපොළ, රජයේ වෙළඳපොළක් තියෙනවා. උත්තරේ ශ්‍රම වෙළඳපොළ. නැති එකේ ශ්‍රම වෙළඳපොළ. නිෂ්පාදනයේ ප්‍රවර්ධනයේ ඉදිරිපත් කිරීම බෙදා හැරීම යනාදී කටයුතු වලින් මෙන්ම ගැනුම් කරුවන් සපයුම් කරුවන් බැංකු රක්ෂණ ප්‍රචාරණය සංවේදනයේ කාර්යයන්ගෙන් සමන්විත වන පරිසරය. අපි ඒවට කියන්නේ කාර්ය පරිසරය. අලෙවිකරණ කරන පරිසරය කියන්නේ නෙමෙයි කාර්ය පරිසරය. දේශපාලන නෛතික සමාජ සංස්කෘතික ඒ ටික පුළුල් පරිසරය. පහසුවෙන් නිපදවිය හැකි භාණ්ඩයක් කාර්යක්ෂමව නිපදවා වෙළඳපොළේ සුලභ කොට අඩු මිලට අලෙවි කිරීම මුල් කරගත් අලෙවිකරණ දර්ශනය නිෂ්පාදන සංකල්පය. උසස් ගුණත්වයෙන් යුක්තව නිපදවා මිලට ගත්තලු ඒක නිෂ්පාදිත සංකල්පය. 64 යම් ආයතනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන ඒ භාණ්ඩ වර්ග සඳහා වෙන වෙන වශයෙන් සන්නම් භාවිත කරන්නේ නම් මොකද්ද? භාණ්ඩ සන්නම්. යම් ආයතනයක් තමන්ගේ සියලු නිෂ්පාදන වලට එකම සන්නම පාවිච්චි කරනවා නම් පෞල් සන්නම. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවූ භාණ්ඩ එක්ව ගත් කල පාරිභෝගික භාණ්ඩ. ව්‍යාපාර ආයතන විසින් කරන පුණ්‍ය හා ප්‍රජා සත්කාරක සේවා, මහජන සම්බන්ධතා, භාණ්ඩ හා සේවා විකිණීම හෝ මිලට ගැනීම උනන්දු කිරීම සඳහා ක්‍රියාත්මක කරන කෙටි කාලීන දිරිගැන්වීම්, විකුණුම් ප්‍රවර්ධනය ඉලක්ක වෙළඳපොළ කරා ළඟා වීමට අලෙවිකරුවන් විසින් යොදා ගන්නා අලෙවිකරණ මාර්ග තුන. සංනිවේදන මාර්ගය, බෙදා හැරීම් මාර්ග, සේවා මාර්ග. තරගකාරීත්වයේ මට්ටම් තුනක්. කර්මාන්ත තරගය, සන්නම් තරගය, කර්මාන්ත තරගය, ස්වරූප තරගය, පොදු තරගය. හතරක් උගන්වලා තියෙනවා. පාරිභෝගිකයාට තරග භාණ්ඩ තුලින් යම් කිසි භාණ්ඩයක් වෙන්කොට හඳුනා ගැනීම. සලකුණක්, නාමයක් කියලා ස්ථාන දෙකට දාන්න. 72 සන්නම් ලකුණ ව්‍යාපදිංචි කරාම ඒක වෙනද ලකුණ වෙනවා. 72ට සන්නම් ලකුණ. 73 යම් කිසි සන්නමක් කරේ පාරිභෝගිකයන් තුළ යම් සන්නම් පක්ෂපාතීත්වය. සන්නම් පක්ෂපාතීත්වය. සන්නමක දැවටුම හෙවත් මතු පිට එල්ලා ඇසුරුම් කරන්නේ. අන්තිම එක ලේබල් කරන්නේ. හරිනේ. ඔන්න අලෙවිකරණය වැඩ ඉවරයි. එතකොට මුල්‍ය කල්පනාකරණයේ මේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. අර ටියුබ් ගන්න විස්තර දාපු නැති ළමයි අද දවස් තුනක දාන්න හෙට ඔක්කොම ටික බාර දෙනවා කුරියර් එකට. අර වෙනද වගේ සැරින් සැරේ එක වෙනකොට එහෙම එකක් ගන්න ඉවන්න බෑ. ටිකක් එකතු වෙනකන් ඉඳලා තමයි මොකද පාරේ එහෙම සැරින් සැරේ යන්න බෑනේ. ඒ නිසා අද දවස් තුනක දාන්න නැති ළමයි ටික දාලා තියන්න. හෙට ඔක්කොම ටික බාර දෙනවා. ඒක අනිද්දා වගේ ඉඳලා ඔයගලන්ට හම්බ වෙයි. හරිනේ. එහෙනම් ළමයි හැමෝටම ආයිබෝවන්. නේද?